who the fuck to trust, is she my friend or my foe? I'm my exit, bro, yeah, she give me that claim I was roll. I remember back when I was younger, I was happy. Nowadays feel like no one understand me. I'm good at artists, silly on Bob, Bambi. Baby's yellow, text. ඉතින් සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එකතු වෙන්න පුබි දෙතින් YouTube channel එකත් එක්ක. ඉතින් channel එක ගැන සඳහන් කරනවා නම් channel එක හදලා තියෙන්නේ සාමාන්‍ය පොළ විභාගයේ ළමයි වෙනුවෙන් එයාලගේ විෂයන් වල තියෙන අමාරුතල කතා කරන්න. ඉතින් අද දවසදී අපි ලෑස්ති වෙන්නේ ඔයාලගේ 2018 ගණිත ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ A කොටස සාකච්ඡා කරන්න. ඉතින් ළමයි එක කොටස ගත්තට පස්සේ මේක ප්‍රධාන කොටස් දෙකකින් හැදෙනවා. ඒක A සහ B. මේ A කියන කොටසේ ළමයි ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්න 25ට එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. ඉතින් ඊළඟ කොටස B කොටස මේකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ක් තියෙනවා. එක කොටසකට ලකුණු 10 ගානේ ලකුණු 50ක් මට ඒ කොටසට අරගන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේකේ එක කොටසේ A කොටස එහෙමත් නැත්නම් අපෙන් අහන ප්‍රශ්න 25. ඉතින් ළමයි අපි වැඩි වෙලාවක් ගන්න නැතුව යමු වීඩියෝ එකට. ළමයි මම ගාන කියවනවා. ඒ වගේම ඔයාලට මේ ගාන වීඩියෝ ක්ලිප් එකේ ඉමේජ් එකක් විදියට පෙන්නයි. ඉතින් ඒ ගාන දිහා බලන්න හොඳට ගාන හොඳට කියවන්න. හැම ප්‍රශ්නයකම ගාන හොඳට කියවන්න. ඒ වගේම මේ මම ගාන හදන්නේ මේක හදන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදෙත් උගන්වන ගමන්. ඒ කියන්නේ අපි දාන තර්කෙත් උගන්වන ගමන්. ඒ නිසා පේපර් එක බලන ගමන් Tamanට හිතන්න ඕන විදිහත් මම මෙතනදී පැහැදිලි කරනවා. ඒ වගේම ගාන හදන්න තියෙන ලේසිම ක්‍රමත් මම මෙතනදී පැහැදිලි කරනවා. ළමයි පළවෙනි ගානේ මට කියනවා මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීම සඳහා දින 6ක් ගත වන බව ඇස්තමේන්තු කර ඇත. එමෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙක්ට වැය වන දින ගණන. ඒ කියන්නේ ළමයි මේ ගාන කියන්නේ මොකක් හරි වැඩක් කරන්න මිනිස්සු 10 දෙනෙක්ට වැය වෙනවලු දවස් 8ක්. ඒ කියන්නේ 10 දෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරනවා නම් මේ වැඩේ සම්පූර්ණයෙන් කරලා ඉවර කරන්න ඒ මිනිස්සු ටිකට යනවලු දවස් 8ක කාලයක්. ඊළඟට ළමයි මට කියනවා ඒ කරන්න යන වැඩේ වගේ දෙගුණයක්. ඒ කරන වැඩේ වගේ දෙගුණයක් කරන්න මිනිස්සු 8 දෙනෙක් හිටියොත් කොච්චර කාලයක් වැය වෙනවද කියලා හොයන්නලු. ඉතින් ළමයි මේ જાතියේ ගණන් වලට මම කියනවා මිනිස් දින ගණන් කියලා. එහෙමත් නැත්නම් මිදි සමානයි වැය ගණන්. මෙතන ළමයි මේ මිදි සමානයි වැය කියලා කියන්නේ මේ જાතියේ ඕනම ගණනක් හදන්න පුළුවන් කෙටිම කෙටි ක්‍රමය. මට මතක තියාගන්න පුළුවන් කෙටිම කෙටි ක්‍රමය. ඉතින් ළමයි මිනිස් දින හා සම්බන්ධ ඕනම ගණනකට මට දාන්න පුළුවන් මිදි සමානයි වැය කියන සම්බන්ධේ. මම ඒක ඔයාලට පැහැදිලි කරලා පෙන්නන්නම්. මම ලියනවා මිදි සමානයි වැය. මේක තමයි ළමයි අපි මේ જાතිය ගණන් හදන්න පාවිච්චි කරන ක්‍රමය. අපි හදාගත්ත ක්‍රමයක්. මේක සම්මත ක්‍රමයක් නෙවෙයි. මෙතන ළමයි මේ කියලා කියන්නේ මිනිස්සු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යන්ත්‍ර වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතුන් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් ලියන්නේ අපි පෙන්නන්නේ. ළමයි D කියන කෙනාගෙන් පෙන්නන්නේ දින ගණන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැය ගණන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සති ගණන වෙන්න පුළුවන්. දියන්නෙන් පෙන්නන්නේ අන්න ඒ කෙනා. ළමයි වැය කියලා කියන්නේ මම කරන වැඩේ නැත්නම් මෙතනදී සිද්ධ වෙන වැඩය. මේ වැඩේ මනින ඒකකය ළමයි මිනිස් දින. එතකොට මේ මිදි සමානයි වැය කියලා කියන්නේ මිනිස් දින ගණන් හදන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසිම ලේසි මතක තියාගන්න පුළුවන් ලේසිම ලේසි සූත්‍රය. මේකෙන් මියන්නේ මිනිස්සු කියන්න පුළුවන්, යන්ත්‍ර කියන්න පුළුවන්, සතුන් කියන්න පුළුවන්, දියන්නේ දින කියන්න පුළුවන්, පැය කියන්න පුළුවන්, සති කියන්න පුළුවන්. වැය කියන කෙනාගෙන් කියවෙන්නේ ළමයි වැඩය මම කරන්න බලාපොරොත්තු වෙන වැඩේ. ඉතින් ළමයි මේ જાතිය ගානක් හදනකොට ඔයාලා දැනගන්න ඕනි දේ තමයි මේකේ හදනව ඇස්ටිමේට් එකක්, ඇස්තමේන්තුවක්. මේ ඇස්තමේන්තුව කියන කෙනා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ ගානේ මට කියන ඇස්තමේන්තුව තමයි මිනිස්සු 10 දෙනෙක් එකතු වුණොත් එහෙම මේ වැඩේ කරන්න මෙයාලට මේ වැඩේ කරන්න ළමයි දින 6ක කාලයක් ගත වෙනවලු. ඉතින් මට ඉස්සෙල්ලම හොයාගන්න පුළුවන් මේගොල්ලෝ කරන්න යන වැඩේ ඇස්ටිමේට් එක කොච්චරක්ද කියලා. ඉතින් ළමයි මම මෙතන ලියනවා මම දානවා මිදි සමානයි වැය. වැඩ කරන මිනිස්සු ගාන 10යි. වැඩ කරන දින ගාන 6යි. 10 වරක් 6 60යි. එහෙනම් ළමයි මෙතන සිද්ධ වෙන වැඩේ ප්‍රමාණය 60යි. ඒ කියන්නේ ඇස්තමේන්තුගත වැඩේ 60යි. ඊළඟට මට කියන්නේ ළමයි මේ කරන්න යන වැඩේ වගේ දෙගුණයක වැඩක්. මේ කරන්න යන වැඩේ වගේ දෙගුණයක වැඩක්. කරන්ද මිනිස්සු 8 දෙනෙක් හිටියොත් කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් මම ආයෙත් පාරක් දානවා ළමයි මිදි සමානයි වැය. දැන් ඔයා දන්නවා ඉන්න මිනිස්සු ගාන ළමයි මිනිස්සු 8 දෙනයි ඉන්නේ. ඔයා හොයන්න ඕනි දින ගාන. ඔයා ඒක දන්නේ නැහැ. ඔයාට කියලා තියෙනවා මේ කරන්න යන වැඩේ කලින් ඇස්තමේන්තු කරගත්ත වැඩේ වගේ දෙගුණයක්ලු. ඇස්තමේන්තු කරගත්ත වැඩේ ඔයාගේ හොයාගත්ත 60යි. ඉතින් ඒ වගේ දෙගුණයක් කියන්නේ ළමයි
120ක් එන්න ඕනි. ඔයාලට අලුත් සූත්‍රයක් හදා ගන්න පුළුවන්. 8 වැඩි කිරීම d සමාන වෙනවා 120ට. ඉතින් ළමයි මේ d කියන කෙනාව තනි කරගන්න නම් මට ඉන්න කරදරකාරයා තමයි ගුණ කිරීම 8. එයා සමාන ලකුණේ මේ පැත්තට යන්නේ බෙදීම 8ක් විදියට. එතකොට d සමාන වෙනවා 120 බෙදීම 8. ඔයාලට සරල කරගන්න පුළුවන් ළමයි. මෙයා කපන්න පුළුවන් 4න් 2යි. මෙයා කපන්න පුළුවන් 4න් 3යි. 30ට 2 ඒවා 30ට 2 ඒවා 15යි. ඒ කියන්නේ මේ වැඩේ කරන්න මෙයාලට ගත වෙනවා ළමයි දින 15ක කාලයක්. එතකොට ඔයාලා උත්තරේ ලියන්න ඕනි 15යි දින 15ක කාලයක්. ඉතින් ළමයි මේ තියෙන්නේ මිනිස් දින හා සම්බන්ධ ගණන් හදන සම්මත විදිය. ඒ කියන්නේ මේ ක්‍රම පාවිච්චි කරොත් එහෙම ඔයාලට ගාන ඉක්මනටම හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ළමයි මේ ගාන හදනකොට අවබෝධයක් නැතුව ඔහේ ගුණ කිරීම ටිකක් දාගෙන හදාගෙන යනවා. මම කියන්නේ මේ ගාන හදනකොට මේ සම්බන්ධ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න ඕනි මිදි සමානයි වැය ගානක් හදනකොට මී වලින් කියවෙන්නේ මිනිස්සු ගාන, දී වලින් කියවෙන්නේ දින ගාන. ඉතින් ළමයි ඔයාලා ඇස්තමේන්තුගත වැඩේ හොයාගන්න ඕනි. ඇස්තමේන්තුගත වැඩේ වගේ දෙගුණයක වැඩක් කියන නිසා ඒ ඇස්තමේන්තුගත වැඩේ දෙකෙන් ගුණ කරලා ආයමත් එයාට දාන්න ඕනි මිදි සමානයි වැය. එතනින් දියන්න උක්ත කරගත්තට පස්සේ මට හොයාගන්න පුළුවන් ඇත්තටම මෙතන දින කීයක් ගත වෙනවද කියලා. ඉතින් සුළු කිරීමෙන් පස්සේ මට හොයාගන්න පුළුවන් ළමයි මෙතනදී දින 15ක කාලයක් ගත වෙනවා කියන කතන්දරේ. ඉතින් ළමයි ඔයාලට දෙවෙනි ගාන දෙන්නේ සාධක හොයන්න කියලා එක්කෙනෙක්. බලන්න ඔයාලට ගාන වීඩියෝ එකේ පෙන්නයි ළමයි. මම ගාන ලියනවා 2x වල වර්ගය ධන x ඍණ 6. ඉතින් ළමයි මේ තියෙන ඔයාලට සාධක හොයන්න කියලා දීලා තියෙන කෙනාව. ඉතින් ඔයාලා බලන්න ඕනේ ළමයි මේ දීලා තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් පද තුනක් තියෙනවා වර්ගයක් ඉන්නවා. ඒ නිසා මෙයා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයනකොට ළමයි මේ කරන පිළිවෙල හරියට අනුගමනය කරන්න ඕනේ. මේක පිළිවෙලක් දන්නේ නැතුව කරන දෙයක් දන්නේ නැතුව විභාගාදී මේ ගාන හදන්න බෑ ළමයි. ඉතින් මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ ළමයි වර්ගයට ඉස්සරහ ඉලක්කමක් තියෙන නිසා එක නොවන ඉලක්කමක් වර්ගයට ඉස්සරහ තියෙන නිසා ඔයා කරන්න ඕනේ පළවෙනි දේ තමයි මේ ඉස්සරහ ඉන්න සංඛ්‍යාවෙන් පිටිපස්සම ඉන්න සංඛ්‍යාව ගුණ කරගන්න ඕනි. ඒ විදියට ගුණ කරගන්න ඕනි ළමයි తాවකාලිකව එක් අවස්ථාවක් වෙනකන් විතරයි. පස්සේ එයාව අයින් කරලා දාගන්න ඕනි. ඉතින් ළමයි එතකොට එන්නේ 2x වල වර්ගය ධන x ඍණ දෙවරක් 6 12. මම කරගත්තේ ළමයි මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ වර්ගයට ඉස්සරහා ඉලක්කමක් ඉන්න නිසා ඒ ඉලක්කම පිටිපස්සේ සංඛ්‍යාවෙන් ගුණ කරගත්තා. ඉතින් දෙවරක් ඍණ 6 මට හම්බ වෙනවා ඍණ 12. දැන් ළමයි මම හිතන්න ඕනි විදිය මෙන්න මේ පිටිපස්සෙම ඉන්න සංඛ්‍යාව හම්බෙන්න ඕනි මොකක් හරි සංඛ්‍යා දෙකක් ගුණ කරාට පස්සේ. ඒ වගේම මෙන්න මෙතන මැද ඉන්න සංඛ්‍යාව හම්බෙන්න ඕනි අර ගුණ කරන්න පාවිච්චි කරපු සංඛ්‍යා දෙකම එකතු කරාට පස්සේ. ඉතින් ළමයි ඔයාලට පේනවා මෙතන ඇත්තටම ඉලක්කමක් නැහැ. ඉලක්කමක් නැත්තම් ළමයි මෙතන ඉන්න ඉලක්කම 1 කියලා ඔයාලා කොහොමද දන්නවා? දැන් තර්ක කරන්න ඕනි. සංඛ්‍යා දෙකක් ගුණ වුණාට පස්සේ ඇවිල්ලා තියෙන්නේ ළමයි ඍණ සංඛ්‍යාවක්. ඉතින් මේ විදිහට සංඛ්‍යා දෙකක් ගුණ වෙලා ඍණ සංඛ්‍යාවක් එන්න නම් අනිවාර්යෙන් ගුණ වෙන සංඛ්‍යා දෙකෙන් එකක් ධන වෙන්න ඕනි අනික ඍණ වෙන්න ඕනි. එහෙනම් මම දාගන්නවා ළමයි මෙතන එකක් ධන අනික ඍණ, මෙතන එකක් ධන අනික ඍණ. දැන් මම දන්නේ නැහැ ළමයි ධන කෙනා කවුද ඍණ කෙනා කවුද කියලා. හැබැයි ඔයාලා දන්නවා මෙතන මෙන්න මේ සංඛ්‍යාව වෙන්න ඕනි මේ දෙන්න එකතු වුණාට පස්සේනේ. ඉතින් ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් එකතු වෙනකොට ඇත්තටම වෙන්නේ එකතු වෙන එක නෙවෙයි අඩු වෙන එක. ඉතින් එතකොට ධනයි ඍණයි එක ළඟ ඉන්නකොට මම කරන්නේ වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරලා වැඩි කෙනාගේ ලකුණ දාන එක. ඉතින් ඔයාලට මෙන්න මෙතන උඩ තියෙන ලකුණ දිහා බැලුවට පස්සේ හිතා ගන්න පුළුවන් මෙතන තියෙන ලකුණ මෙන්න මෙතන තියෙන ලකුණ ධන නිසා වැඩි කෙනාගේ ලකුණ ධන වෙන්න ඕනි. දැන් ඔයා හිතන්න ඕනි සංඛ්‍යා දෙකක් ගුණ වෙලා ඍණ 12 එන්න ඕනි. ඇත්තටම මේ සංඛ්‍යා දෙකේ අඩු කිරීමෙන් මෙන්න මෙතන තියෙන එක කියන සංඛ්‍යාව එන්න ඕනි. ඉතින් ළමයි ඔයාලා තේරුම් ගන්න පුළුවන් 4 වරක් 3 4 වරක් 3 12යි 4න් 3ක් අඩු වුණාට පස්සේ 1යි. බලන්න ළමයි මම කරපු දේ 4 වරක් 3 12යි මේ ධනයි ඍණයි ඍණ 4 වරක් 3 12යි ධන 4යි ඍණ 3යි එක ළඟ ඉන්නවා නම් මම කරන්නේ වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරලා වැඩි කෙනාගේ ලකුණ දාන එක. එතකොට ළමයි වැඩි කෙනා 4 අඩු කෙනා 3 4න් 3ක් ගියාම 1යි වැඩි කෙනාගේ ලකුණ දාන. එහෙනම් ළමයි මම මෙතනට ගැළපෙනම සංඛ්‍යා දෙක හොයාගෙන ඉවරයි. ඊළඟට මම කරන වැඩේ තමයි
මේ හොයාගත්ත සංඛ්‍යා දෙක පටලවනවා x එක්ක ඒ විදිහට පටලවලා දානවා මෙන්න මෙයා වෙනුවට. එතකොට 2x වල වර්ගය මෙයා නෑ මෙයා දාගන්නවා. ධන 4x මෙයා නෑ මෙයා දාගන්නවා. ඍණ 3x පිටිපස්සේ ළමයි දාගන්නේ ඍණ 12 නෙවෙයි ඉඳපු කෙනාමයි ඍණ 6. එතකොට ඔයාලට තේරෙනවා ළමයි මම මෙන්න මේ ඉස්සරහා ඉන්න සංඛ්‍යාව පිටිපස්සේ ඉන්න සංඛ්‍යාවෙන් ගුණ කරගත්තේ මෙන්න මේ ඉලක්කම් දෙක හොයාගන්නකම් විතරයි. ඒ ඉලක්කම් දෙක හොයාගත්තට පස්සේ එතනින් එහාට මට එයාව වැඩක් නැහැ. ඉඳපු කෙනාවම තමයි මම දාගන්නේ. හිටිය ඍණ 6 මම එයාවම දාගත්ත ළමයි. දැන් මට ඇවිල්ලා තියෙන්නේ පද 4ක් තියෙන ප්‍රකාශනයක්. ඒ පද 4 තියෙන ප්‍රකාශනය ළමයි මම මෙන්න මෙතනින් සමාන කෑලි දෙකකට බෙදා ගන්නවා. මේ ලකුණ එහා පැත්තට දීලා දැන් මෙයාගේ සාධක වෙනමම හොයනවා, මෙයාගේ සාධක වෙනමම හොයනවා. මෙයාගේ සාධක ගන්නකොට දෙක ඉන්නවා ඇතුලේ, මේක ඇතුලේ දෙක ඉන්නවා, x ඉන්නවා ඇතුලේ, මේක ඇතුලේ x ඉන්නවා. ඒ නිසා මට එළියට ගන්න පුළුවන් 2x වම 2x එළියට ගත්තට පස්සේ මෙතන ඉතිරි වෙනවා x කෙනෙක් ධන, මෙතන ඉතිරි වෙනවා ළමයි දෙකක්. මේ දෙන්නගෙන් ගොඩක් වෙලාවට ළමයි මම එළියට ගන්න ඉස්සරහාම ඉන්න කෙනා. ඉස්සරහාම ඉන්නේ ඍණ 3. එයා එළියට ගත්තට පස්සේ ඉතිරි වෙන්නත් ඕනි මේ ඉතිරි වෙච්ච කෙනාට තමයි එයා x ධන 2. දැන් මේ සම්පූර්ණ ප්‍රකාශනයේ දිහා බැලුවට පස්සේ මෙතනත් x ධන 2 ඉන්නවා, මෙතනත් x ධන 2 ඉන්නවා. ඒ නිසා x ධන 2 පොදුයි. මම එයාව අරගන්නවා එළියට. ඉතින් ළමයි ඒ විදිහට x ධන 2 එළියට ගත්තට පස්සේ ඉතිරි වෙන්නේ 2x ඍණ 3 කියන කෙනා. ඉතින් මෙන්න මෙහෙම තමයි ළමයි මේ જાතිය ගානක සාධක හොයාගන්නේ. ඉතින් මේ සමස්ත ප්‍රොසීඩර් එක දන්නේ නැතුව ගොඩක් ළමයි කරන්නේ මේ ගාන ඉබාගාතේ හදන එක. ඇත්තටම ළමයි මේක ගොඩක් කල්පනා කරලා කරන්න ඕනි ගානක්. බහුතරයක් ළමයි මේක හරියටම හදාගන්නේ නැහැ. කරපු වැඩේ ආයෙ හොඳට බලාගන්න. මේ වැදගත් දෙයක් නිසා මම ආයෙමත් පැහැදිලි කරන්නේ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ වර්ගයට ඉස්සරහින් ඉන්න සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ සංඛ්‍යාව පිටිපස්සෙන් ඉන්න සංඛ්‍යාවෙන් ගුණ කරගන්නවා తాවකාලිකව. ඊට පස්සේ ඒ ගුණ කරගෙන හම්බ වෙන සංඛ්‍යාව හම්බෙන්න ඕනි මොකක් හරි ඉලක්කම් දෙකක් ගුණ කරාට පස්සේ. ඒ වගේම මැද ඉන්න සංඛ්‍යාව හම්බෙන්න ඕනි ඒ ගුණ කරන්න පාවිච්චි කරපු ඉලක්කම් දෙකම එකතු කරාට පස්සේ ලකුණු ගැන හොඳට කල්පනා කරලා බලලා ඒ දේ කරන්න ඕනි. ඉතින් ඒ විදිහට ගැලපෙන සංඛ්‍යා දෙක හොයාගත්තට පස්සේ ළමයි ඒ සංඛ්‍යා දෙක පටලවන්න ඕනි x කියන කෙනත් එක්ක. එයා x කියන කෙනත් එක්ක පටලවලා දානවා 1x වෙනුවට. එතකොට 2x වල වර්ගය ධන මෙයා දාන්නේ මෙයත් එක්ක x පටලවනවා 4x. ඊළඟට මෙයාව දාන්නේ මෙයත් එක්ක x පටලවනවා ඍණ 3x. පිටිපස්සට දාගන්නේ ඉඳපු කෙනාමයි හිටියේ ඍණ 6. ඒ නිසා මම දාගන්නේ ඍණ 6. දැන් පද 4ක් තියෙන ප්‍රකාශනයක් හම්බෙලා තියෙන නිසා මෙයාව සමාන කෑලි දෙකකට බෙදා ගන්නවා. මෙයාගේ සාධක වෙනමම හොයා ගන්නවා, මෙයාගේ සාධක වෙනමම හොයා ගන්නවා. මෙයාගේ සාධක ගන්නකොට මට පොදුයි 2x එළියට ගත්තට පස්සේ ඉතිරි වෙනවා ළමයි x ධන 2ක්. මෙයාගෙන් එළියට ගන්න ගොඩක් වෙලාවට ඉස්සරහා ඉන්න එක්කෙනා ඉස්සරහාම ඉන්නේ ළමයි ඍණ 3. ඍණ 3 එළියට ගත්තට පස්සේ ඉතිරි වෙන්නේ මේ ඉතිරි වෙච්ච කෙනාම තමයි ඒ කියන්නේ x ධන 2. මේ ඇවිල්ලා තියෙන ප්‍රකාශනය දිහා බැලුවට පස්සේ ඔයාලට පේනවා x ධන 2 මෙතනත් ඉන්නවා, x ධන 2 මෙතනත් ඉන්නවා. ඒ කියන්නේ මෙයාටයි x ධන 2 පොදුයි. ඒ නිසා x ධන 2 මං අර ගන්නවා එළියට. ඉතිරි වෙන්නේ 2x ඍණ 3ක්. එහෙනම් ළමයි මේ ප්‍රකාශනයේ සාධක වෙන්නේ x ධන 2 වතාවක් 2x ඍණ 3. අපි යමු ළමයි ගානේ ඊළඟ කොටසට. ඉතින් අපි ළමයි යනවා තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන තියෙන්නේ රූපයක් දීලා ඒකේ x වල අගය සොයන්නලු ළමයි. මෙන්න මේ විදිහට රූපේ දීලා තියෙන්නේ. මම ඔයාලට රූපේ අදිනවා හොඳට බලා ගන්න. ඉතින් මෙන්න මෙහෙම තියෙන රූපේ ළමයි මෙතන කෝණේ x කියලා මට දීලා තියෙනවා. මෙතන කෝණේ අංශක 80යි කියලා මට දීලා තියෙනවා. මෙතන කෝණේ 3x කියලා දීලා තියෙනවා. ඉතින් ළමයි x වලගේ හොයනකොට ඔයාලට මතක් වෙන්න ඕනේ ජ්‍යාමිතික ප්‍රමේයයක් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යි. ඒ කියන්නේ මේ කෝණ තුනේ එකතු අංශක 180ක් වෙනෝනේ. මම හදා ගන්නවා ප්‍රකාශනයක් x එකතු කිරීම 3x එකතු කිරීම 80යි අංශක සමාන වෙන්න ඕනේ අංශක 180කට. ඉතින් ළමයි මේකට ජ්‍යාමිතික හේතුව තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඉතින් ළමයි 3x x එකතු වුණාම 4x වෙනවා. මේ 4x 80ක් එකතු වුණාට පස්සේ අංශක 180ට සමාන වෙන්න ඕනි. දැන් මම මේකෙන් x කියන කෙනාව හොයාගන්න නම් මේ x කියන කෙනාව එක පැත්තක තනි කරන්න ඕනි. එයාව තනි කරනකොට ධන 80 එහා පැත්තට යන්නේ ළමයි ඍණ 80ක් විදියට. එතකොට 4x සමාන වෙනවා 180යි අංශක අඩු කිරීම 80යි අංශක. ඒ කියන්නේ 4x සමාන වෙන්නේ අංශක 100කට.
දැන් ළමයි x කියන කෙනා හොයාගන්න නම් මට ඉන්න කරදරකාරයා ගුණ කිරීම 4 එයා සමාන ලකුණෙන් එහා පැත්තට යන්නේ බෙදීම 4ක් විදියට ඒ නිසා x කියන කෙනා සමාන වෙනවා 100යි අංශක බෙදීම 4 වල ගන්නවා 100 4ට බෙදුණා පස්සේ 25යි අංශක ඒ නිසා මේ තියෙන්නේ සරල ජ්‍යාමිතිය ගානක් ඔයාලට මතක තියෙන්න ඕනේ එකම එක ප්‍රමේයයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියන කතන්දරේ විතරයි අපි යනවා ළමයි ගානේ 4 වෙනි ප්‍රශ්නේ. ඉතින් ළමයි ගානේ ඊළඟ කොටසේ තියෙන්නේ පරිමිතියක් හොයන්න කියලා. ඉතින් ළමයි මේ තියෙන්නේ ABCD කියන සමචතුරාස්‍රයක්ලු. ඒකේ මෙන්න මේ BC කියන සයිඩ් එකට සම්බන්ධ කරලා දෙනවා ළමයි වෘත්තයකින් 4න් එකක් මට කියන්නේ මේ සම්පූර්ණ එකේ පරිමිතිය හොයන්න කියලා. ඉතින් පරිමිතිය හොයනකොට මේ සරල රේඛීය පාද නම් අවුලක් නැහැ. මෙන්න මේ වක්‍ර පාදේ හොයාගන්න එක තමයි ළමයි ඔයාලා තියෙන ගැටලුව. ඉතින් ළමයි මේක හොයා ගන්නකොට ඔයාලා දන්නවා සම්පූර්ණ වෘත්තයක පරිධිය හොයන්න පුළුවන් 2πr කියන සූත්‍රය දාලා. ඉතින් මේ තියෙන වෘත්තයකින් 4න් එකක් නිසා මට මේ 4න් එකක දිග ප්‍රමාණය හොයා ගන්න නම් ඒ කියන්නේ CE දිග හොයා ගන්න නම් මම පාවිච්චි කරන්න ඕනේ 4න් එක වතාවක් 2πr ඒ කියන්නේ ළමයි 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 වැඩි කිරීම අරය ළමයි මෙතන 7යි මේ සමචතුරාස්‍රයක් නිසා මෙතනත් 7ක් වෙන්න ඕනි ඒ කියන්නේ මේ කාල වෘත්තයේ අරය 7ක් වෙන්න ඕනි එහෙනම් මෙතෙන්ට 7 දාගන්නවා ළමයි 7ට 7 කැපිලා යනවා 2ට 4 කැපුණාට පස්සේ මෙතෙන්ට 2ක් එනවා 22ට 2 ඒවා 11යි එහෙනම් ළමයි මෙතෙන්ට එන්න ඕනි 11යි සෙන්ටිමීටර් ඒ කියන්නේ ළමයි මෙන්න ඒ CE කියන ඡාප දිග 11යි සෙන්ටිමීටර වෙන්න ඕනි. ඉතින් ළමයි සම්පූර්ණ පරිමිතිය හොයාගන්න නම් මේ 11ට එකතු වෙන්න ඕනි 7 ඒවා 1යි 2යි 3යි 4යි 4ක් 4 28යි ළමයි මේ මැද කෑල්ල ගන්නෑ මොකද පරිමිතිය නම් වටේ දිග කියනකොට මෙන්න මේ ඇතුලේ කෑලි අයිති වෙන්නේ නැහැ. ඉතින් 28ට 11ක් එකතු වෙනකොට ළමයි ඔයාලා දන්නවා 39යි සම්පූර්ණ පරිමිතිය 39 සෙන්ටිමීටර් දෙන්න ඕන. අපි යමු ළමයි පස්වෙනි ගානට. ඉතින් ළමයි පස්වෙනි ගානේ තියෙන විජ්‍ය භාග සුළු කිරීමක්. ඔයාලා දීලා තියෙන ගාන තමයි ළමයි x ගෙන් 4 එයාට එකතු එයාගෙන් අඩු කරන්නලු ළමයි 2යි x ගෙන් 1ක්. ඉතින් ඔයාලා දන්නවා විජ්‍ය භාග වේවා සාමාන්‍ය භාග වේවා ඒකේ සම්මත සංසිද්ධිය භාග දෙකක් අඩු කරනකොට ළමයි ඒගොල්ලන්ගේ හරයන් සමාන වෙන්න ඕනේ. ඉතින් මෙයාගේ හරය x මෙයාගේ හරය 2x මේ දෙන්නගේ හරයන් සමාන නැති නිසා මම හරයන් සමාන කරගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මේ ඉන්න x කියන කෙනාවත් මට 2x වගේ කරගන්න පුළුවන්. ඒ x කියන කෙනා 2x කරගන්න නම් මම මෙයා වැඩි කරගන්න ඕනි 2කින්. තුල්‍ය භාග සංසිද්ධිය තියෙන නිසා ළමයි යට වැඩි කරගන්නවා නම් 2කින් උඩත් වැඩි කරගන්න ඕනි 2කින්. එතකොට මට මෙයා වෙනුවට ගන්න පුළුවන් 2යි x ගෙන් 4 වරක් 2 8යි. එයාගෙන් අඩු වෙන්න ඕනි ළමයි 2යි x ගෙන් 1ක්. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරයන් දෙක සමානයි. ඉතින් හරයන් සමාන භාග දෙකක් අඩු කරනකොට උත්තරේ හරයක් එම හරයම තමයි. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ 2x තමයි. හැබැයි ළමයි ලවයන් අඩු වෙන්න ඕනි. 8න් අඩු වෙන්න ඕනි. 1ක් 8න් 1ක් ගියාට පස්සේ 7යි උත්තරේ එන්නේ ළමයි 2x ගෙන් 7යි. අපි බලමු ළමයි ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ. ඉතින් ළමයි 6 වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිතිය ප්‍රශ්නයක්. ඔයාලට දීලා දෙනවා ABC මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මෙතන කෝණේ දීලා දෙනවා ළමයි අංශක 30ක් කියලා. ඔයාලගෙන් ගානේ අහන්නේ DAB කෝණේ කොච්චරක්ද කියලා. DAB මෙන්න මේ කෝණේ කොච්චරක්ද කියලා. ඉතින් ළමයි අලුත් විෂය නිර්දේශන වලට අලුත් ක්‍රම වලට අනුව ඔයාලට මේ රූපේ ඇතුළේම ඔයාලට උත්තර පෙන්වන්න පුළුවන් වෙනමම ලියන්නේ නැතුව. ඉතින් මෙන්න මේ જાතිය ගානක් නම් වෙනමම පේලි වලට හදනවට වඩා හොඳයි. ඊතල ඇදලා රූපේ තුලම උත්තරේ පෙන්වන්න පුළුවන් නම් ළමයි. ඉතින් ළමයි මෙන්න මේ BCD කියන ත්‍රිකෝණය සැලකුවාට පස්සේ ඒකේ BC පාදයට BD පාදේ සමාන නිසා සමද්විපාද ප්‍රමේය දාලා මෙතනත් අංශක 30යි කියලා ලියා ගන්න පුළුවන්. ඒ නිසා මම ගැහුවා ළමයි ඊතලයක් එතනත් පෙන්න ගන්නවා 30යි අංශක කියලා. හේතුව මෙතනම ලියනවා ළමයි සමද්විපාද ප්‍රමේය. මෙන්න මේ විදිහට ගාන ඇතුළෙම ඊතල ඇදලා ඔයාලට පෙන්වන්න පුළුවන් ළමයි. ඊළඟට මෙතන කෝණේ අංශක 30යි කියලා හොයාගත්තා. ඊළඟට ළමයි මෙන්න මේ BCD කියන ත්‍රිකෝණේ මෙන්න මේ පාදයේ දික් වෙලා තියෙනවා. මෙන්න මේ පාදයේ දික් වෙලා තියෙනවා. ඒ විදිහට ත්‍රිකෝණයක පාදයක් දික් වුණාට පස්සේ හැදෙන මෙන්න මේ වගේ කෝණ වලට ළමයි මම කියනවා බාහිර කෝණ කියලා. ඉතින් මෙන්න මේ බාහිර කෝණය සමාන වෙන්න ඕනේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒක ළමයි ප්‍රමේයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ හම්බෙන බාහිර කෝණය සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට. ඒ කියන්නේ ළමයි මෙතනත් අංශක 30යි මෙතනත් අංශක 30යි නිසා මේ කෝණය හම්බෙන්නේ ඒ දෙන්නගේ එකතුවෙන්. ඒ කියන්නේ
60යි අංශක. මේකට හේතුව ළමයි ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය මේ විදියට විතරක් හේතුව ලියන එක ළමයි ඇති වෙනවා. ප්‍රමාණවත් වෙනවා. ඉතින් මෙන්න මේ කෝණයට ගානකට හොයන්න කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ ABD කියන ත්‍රිකෝණෙත් ළමයි මෙන්න මේ BD කියන පාදයට AD කියන පාදේ සමාන වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට පාද දෙක සමානයි ළමයි. මෙතන පාවිච්චි කරපු විදිහටම සමද්විපාද ප්‍රමේය දාලා මෙතනත් මම ලියා ගන්න පුළුවන් අංශක 60යි කියලා. ඒකට හේතුව ළමයි සමද්විපාද ප්‍රමේයය. ඒ කියන්නේ ළමයි ගාන මේ જાතිය ගානක් සාමාන්‍ය මෙන්න මේ මොඩල් එකේ ගානක් අහනවා නම් ඔයාලට ගානට හදන්න ඕනේ උත්තරේ රූප සටහන තුලම ලියලා පෙන්නන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙතන ළමයි පාවිච්චි වෙන ප්‍රමේයයන් අපි පාවිච්චි කරන ප්‍රධාන වශයෙන් දෙකයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒවට සම්මුඛ කෝණ සමානයි කියන සම්බන්ධයෙන් මෙයා හොයාගත්තා. ඊළඟට ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන කතන්දරේ මෙයා 30යි නිසා මෙයා 60යි කියලා හොයාගත්තා. ආයෙමත් ළමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒවට සම්මුඛ කෝණ සමානයි කියන නීතියට අනුව මෙන්න මෙයා අංශක 60යි කියලා හොයාගත්තා සමද්විපාද ප්‍රමේයයෙන්. අපි යනවා ළමයි 7 වෙනි ගානට. ඉතින් ළමයි ඔයාලට 7 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ලඝු සහ දර්ශකාකාරය අතර සම්බන්ධය. ඔයාලා දීලා තියෙනවා 26.3 කියන කෙනා සමාන වෙනවා ළමයි 10.1.4යි දෙවන බලයට 26.3 කියන කෙනා සමාන වෙනවලු 10.1.4යි දෙවෙනි බලයට. ඔයාලට කියනවා LG 26.3 කියන කෙනාගේ අගය හොයන්න කියලා. ඉතින් ළමයි ඔයාලා දැනගන්න ඕනේ දෙයක් තමයි දර්ශකාකාරය සහ සාමාන්‍ය ලඝු ආකාරය අතර තියෙන සම්බන්ධය. ඒ සම්බන්ධය හරියට පැහැදිලි කරගත්තොත් ඔයාලට මේක ලොකු අවුලක් වෙන්නේ නැහැ. මේ තියෙන ළමයි දර්ශකාකාරය මේ දර්ශකාකාරය ලඝු ආකාරයත් එක්ක සම්බන්ධ කරගන්නකොට වෙන පළවෙනි දේ තමයි log කියන වචනේ එකතු වෙනවා. දර්ශකාකාරයෙන් ලඝු ආකාරයට යනකොට වෙන පළවෙනි දේ තමයි ළමයි log log කියන වචනේ එකතු වෙනවා. ඊළඟට ළමයි සාමාන්‍ය ආකාරයේ උනත් ලඝු ආකාරයේ උනත් ළමයි පාදයේ කියන කෙනා වෙනස් වෙන්නේ නැහැ. මෙතන පාදය 10. ඒ නිසා ලඝු වල පාදයක් 10. පාදයේ කියන කෙනා ළමයි චපල වෙන්නේ නැහැ. එයා වෙනස් වෙන්නේ නැහැ. මෙතන පාදයේ 10 නිසා මෙතන පාදයක් 10ම තමයි. ඊළඟට වෙන සංසිද්ධිය ළමයි මේ දර්ශක ආකාරයේ උත්තරේ වෙන්නේ 26.3. මෙයා උත්තරේ මේ ඉන්නේ උත්තරේ. ඉතින් ළමයි මේ සාමාන්‍ය ආකාරයේදී එන උත්තරේ ලඝු ආකාරයේදී මාරු වෙනවා දර්ශකයට. මෙතන උත්තරේ විදියට ඉන්න කෙනා මෙතන යනවා ළමයි දර්ශකයේ විදියට. මෙතන දර්ශකයේ විදියට ඉන්න කෙනා මෙතන යනවා ළමයි උත්තරේ විදියට. මොකද්ද උනේ? දර්ශක ආකාරයෙන් ඉඳන් සාමාන්‍ය ආකාරයට යනකොට නැත්නම් දර්ශක ආකාරයෙන් ඉඳන් ලඝු ආකාරයට යනකොට වෙන්න ඕනි පළවෙනි දේ තමයි log කියන වචනේ එකතු වෙන්න ඕනි. ඊළඟට පාදයේ කියන කෙනාගේ කිසිම වෙනසක් එන්නේ නැහැ. ලඝු වල වුණත් දර්ශක වල වුණත් පාදේම තමයි කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්න ඕනි එකම දේ තමයි උත්තරේ සහ දර්ශකයේ කියන දෙන්න මාරු වෙන්න ඕනි. මෙතන උත්තරේ විදියට ඉන්න කෙනා අතන දර්ශකයට යන්න ඕනි. මෙතන දර්ශකයේ විදියට ඉන්න කෙනා අතන උත්තරයට යන්න ඕනි. ඒ කියන්නේ ළමයි උත්තරේ එන්නේ log 10 පාදයට 26.3 කියන කෙනා සමාන වෙනවා 1.4යි දෙකට. ඉතින් ඔයාලා දන්නා LG කියලා කියන්නේ log 10 කියන එකම තමයි. මෙතන ඉන්න log 10 වෙනුවට මට පාවිච්චි කරන්න පුළුවන් LG ඉන්නේ 26.3. එයා සමාන වෙනවා ළමයි 1.4යි දෙකට. ඒ කියන්නේ LG 26.3 කියන කෙනාගේ අගය 1.4යි දෙකක් වෙන්න ඕනි. හරියට පැහැදිලිව මෙන්න මේ වෙන සම්බන්ධය වල අවබෝධ කරගන්න ඕනි. ඉතින් මම හිතනවා ගාන පැහැදිලි කියලා. අපි යමු ළමයි මේකේ 8 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ වර්ගඵලය 880යි වර්ග සෙන්ටිමීටර වන ඍජු කෝණාශ්‍රාකාර කඩදාසියක් පතුලේ ඇරේ 14 සෙන්ටිමීටර වූ ඝන ඍජු වෘත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. සිලින්ඩරයේ උස සොයන්නලු. ඉතින් ළමයි ඔයාලා දන්නවා මෙන්න මේ වගේ කඩදාසියක් තමයි ඔය අලවලා තියෙන්නේ. මේ කඩදාසියේ මෙන්න මේ වර්ගඵලය 880යිලු. මේ කඩදාසිය සිලින්ඩරේ ඇලෙව්වට පස්සේ වක්‍ර පෘෂ්ඨයේ හරියටම වැහෙන විදියට අලවන්න පුළුවන්ලු. ඒ කියන්නේ ළමයි මෙන්න මේ කඩදාසියේ වර්ගඵලය අර සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට සමාන වෙන්න ඕනි. එහෙනම් ළමයි මට ගන්න පුළුවන් සම්බන්ධය කඩදාසියේ වර්ගඵලය සමාන වෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට. ඉතින් කඩදාසියේ වර්ගඵලය ළමයි මට දෙනවා 880ක් කියලා. කඩදාසියේ වර්ගඵලය 880යි. එයා සමාන වෙන්න ඕනේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ ළමයි
25RH ගෙන් ඔයාලට පේපර් එකේ මේක දෙනවා 25RH. ඉතින් ළමයි මට ආදේශ කරගන්න පුළුවන් 880 සමාන වෙනවා 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 වැඩි කිරීම ළමයි මෙතන අරයමට කියනවා 14ක් කියලා. අහන්නේ H කියන කෙනාව කපා ගන්න ළමයි කපන්න පුළුවන් කට්ටිය මේ 7ට මේ 14 කැපිලා යනවා මෙතෙන්ට දෙකක් එනවා. දැන් මෙන්න මේ H කියන කෙනා හොයන්න ඕනේ. එයාව තනි කරන්න නම් මේ පැත්තේ ඉන්න කරදරකාරයව එලවන්න ඕනේ. මෙතන ඉන්න හැම කරදරකාරයෙක්ම සම්බන්ධ වෙන්නේ ಗುಣ කිරීමකින් නිසා ඒ ඔක්කොම මේ පැත්තට එන්නේ බෙදීම් විදියට. එතකොට 880 බෙදීම 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 2 කියන කෙනා සමාන වෙනවා H ට. ළමයි දෙවරක් 22 44යි 44 ඒවා දෙකක් 88යි. මේ සෙට් එකට මෙයා කපලා දැම්මට පස්සේ එකක් එනවා. මොකද 88ට 88 කැපිලා යනවා. H සමාන වෙන්නේ 10 සෙන්ටිමීටර් වලට. ඒ කියන්නේ මෙන්න මේ සිලින්ඩරේ උස සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනි. අපි ළමයි 9 වෙනි ගානට. ළමයි 9 වෙනි ප්‍රශ්න අතුර ගන්න පුළුවන් වෙන්නේ ජ්‍යාමිති ප්‍රශ්නයක් මම ගාන කියවන්නම්. ABCD යන වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. දී ඇති තොරතුරු අනුව DEC කෝණයේ විශාලත්වය හොයන්න ළමයි. DEC මෙන්න මෙතන ළමයි E දීලා තියෙන්නේ. මෙන්න මේ DEC කියන කෝණයේ විශාලත්වය හොයන්න කියලා කියනවා. අර අපි කලින් හදපු ගාන වගේ ළමයි මේ ජ්‍යාමිතිය ප්‍රශ්නේදී ඔයාලා වෙනමම ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ රූප සරහනටම ඊතලඳ උත්තර ගන්න විදිය පෙන්වන්න පුළුවන්. ඉතින් ළමයි මෙතන ඔයාලට පේන්න තියෙනවා මීට කලින් මම කතා කරපු එකම ඛණ්ඩයේ කෝණ කියන කතන්දරේ. ඉතින් ළමයි මෙන්න මේ A සහ B කියන ලක්ෂ දෙක සැලකුවට පස්සේ මෙන්න මේ A සහ B කියන ලක්ෂ දෙක සැලකුවට පස්සේ A ලක්ෂ දෙකෙන් ඇඳිලා තියෙනවා මෙන්න මේ කෝණය. A කියන්නේ ළමයි ADB කියන කෝණය. මේ ලක්ෂ දෙකෙන්ම ඇඳිලා තියෙනවා මෙන්න මේ කෝණය ළමයි. එයා ඇවිල්ලා ACB කියන කෝණය. ඉතින් මේ කෝණය සහ මේ කෝණය කියන දෙන්නම එකම ලක්ෂ දෙකෙන් එකම පැත්තට ඇඳිලා තියෙන නිසා මේගොල්ලන්ට මම කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. මට මෙන්න මේ කෝණයත් ළමයි ඊතලයක් ගහගෙන ලියා ගන්න පුළුවන් 40යි අංශක කියලා. මේකට හේතුව ළමයි එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ මම මේව ඔක්කොම වෙනමම ලියන්න ඕනේ නැහැ. ඉතින් ළමයි මෙන්න මේ තියෙන ත්‍රිකෝණය සැලකුවට පස්සේ ඒ ත්‍රිකෝණය ළමයි BCE මෙන්න මේ BCE කියන ත්‍රිකෝණය සැලකුවට පස්සේ එයාගේ පාදයක් දික් කරලා තියෙනවා. අන්න ඒ හැදෙන බාහිර කෝණය තමයි ළමයි DEC කියලා කියන්නේ. ඔයාලා දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ ලැබෙන බාහිර කෝණය සමාන වෙන්න ඕනි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට. ඒ කියන්නේ මෙන්න මෙයා සමාන වෙන්න ඕනි මෙන්න මේ කෝණෙයි මෙන්න මේ කෝණෙයි එකතුවට. ඒ නිසා ඊතලයක් ගහලා ඔයාලට ලියන්න පුළුවන්. එයා සමාන වෙනවා මෙතන කෝණයේ අංශක 40යි මෙතන කෝණයේ අංශක 15යි. ඒ කියන්නේ අංශක 40ට එකතු වෙන ළමයි අංශක 15ක් මට හම්බ වෙනවා අංශක 55ක්. ඒ විදිහට ගන්න හේතුව තමයි ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. මේ විදිහට හේතුව ලිවීම ප්‍රමාණ වෙනවා ළමයි. මම මෙතනදී පාවිච්චි කරේ ප්‍රධාන ප්‍රමේයන් දෙකයි. එකක් තමයි එකම ඛණ්ඩයේ කෝණ කියන එක්කෙනා, අනිත් එක්කෙනා ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. ළමයි මෙතන අංශක 40ක් නිසා මෙතන අංශක 40යි. ඒක ගන්න එකම ඛණ්ඩයේ කෝණ නිසා. ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවට පස්සේ එයාගේ පාදයක් දික් කරලා තියෙනවා. එතකොට හැදෙන බාහිර කෝණය සමාන වෙන්න ඕනේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මෙයා අංශක 40යි මෙයා අංශක 15යි නිසා ළමා මෙයා අංශක 55ක් වෙන්න ඕනි. ඒ නිසා මට හොයන්න කියන DEC කෝණය සමාන වෙනවා 55යි අංශකවලට. අපි යමු ළමයි 10 වෙනි ගානට. ඉතින් ළමයි 10 වෙනි ගානේ තියෙන විසඳන්න කියලා x වල වර්ගය ඍණ 36 සමානයි ළමයි බිඳුවට. ඉතින් මේක දැක්කට පස්සේ ඔයාලා මතක් වෙන්න ඕනේ ළමයි මේ x වල වර්ගයක් දීලා තියෙනවා 36 දීලා තියෙනවා. 36 කියන කෙනත් මට වර්ගයක් විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ළමයි x වල වර්ගයේ ඍණ 36 කියන්නේ 6 වර්ගය සමාන වෙන්න ඕනේ බිඳුවට. ඉතින් ළමයි මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අන්තරයක් ඉන්නවා නම් එයාගේ සාධක ගන්න පුළුවන් ළමයි එක්කෙනෙක් ඍණ විදියට අනිත් එක්කෙනා ධන විදියට. ඉතින් ළමයි මේ ප්‍රකාශන දෙකේ ගුණිතය බිඳුවකට සමාන වෙලා තියෙනවා. මේ විදියට ප්‍රකාශන දෙකක ගුණිතය බිඳුවට සමාන වෙනවා නම් මට මේ දෙන්න වෙන වෙනම බිඳුව වලට සමාන කරන්න පුළුවන්. එක අවස්ථාවක් x ඍණ 6 සමාන වෙනවා බිඳුවට. ඉතින් ළමයි ඍණ 6 එහා පැත්තට යන්නේ ධන 6ක් විදියට. එතකොට x සමාන වෙනවා බිඳුව ධන 6 කියන්නේ ළමයි උත්තරේ 6ක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මම x ධන 6 සමාන කරුවොත් එහෙම බිඳුවට
ධන 6 එහා පැත්තට යන්නේ ඍණ 6ක් විදියට. එතකොට x කියන කෙනා සමාන වෙනවා බිංදුව ඍණ 6 කියන්නේ ඍණ 6 වෙන්න පුළුවන්. ඒ නිසා ළමයි මෙතන x ට උත්තර දෙකක් එන්න පුළුවන්. එකක් තමයි ඍණ 6 අනිත් එක කෙනා ධන 6. ඉතින් ළමයි ඔයාලට මෙතන වැදගත්ම දේ මේ 36 කියන කෙනා දැක්කට පස්සේ එයා 6 වර්ගය කියලා මතක් වෙන්න ඕනි. වර්ග දෙකක අන්තරයේ සාධක හොයනකොට එක ප්‍රකාශනයක් ඍණ විදියට අනිත් ප්‍රකාශනය ධන විදියට ලියනවා කියලා මතක තියෙන්න ඕනි. ඊළඟට ළමයි දෙන්නෙක්ගේ ගුණිතය බිඳුවට සමාන වෙනවා නම් ඒ දෙන්න වෙන වෙනම බිඳුව වලට සමාන කරලා උත්තර ගන්න පුළුවන් කියන එක ඔයාලට මතක තියෙන්න ඕනි. අපි යනවා ළමයි 11 වෙනි ප්‍රශ්නයට. ඉතින් ළමයි 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිතාවය ලීටර් 480ක් වෙන ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරිවීම මිනිත්තු 8ක් ගත වේ. නලයෙන් ජලය ගලා එන ශීඝ්‍රතාවය. ඉතින් ළමයි ශීඝ්‍රතාවය කියන එක නම් සමාන වෙනවා ඕනම රාශියක් බෙදීම කාලයට. ඉතින් මෙතන මට ගන්න වෙන්නේ ළමයි ධාරිතාවය බෙදීම කාලය කියන කෙනා. ඉතින් ළමයි මේ ටැංකියේ ධාරිතාවය ඔයාලා දන්නවා 480යි ලීටර් කියලා දීලා තියෙනවා. මේක පිරෙන්න ගත වෙන කාලය ළමයි මිනිත්තු 8යිලු. 8යි මිනිත්ස්. ඉතින් ළමයි 48ට 8 6ක් තියෙනවා. ඒ කියන්නේ 60ක් එනවා. ළමයි යට ඉන්න මිනිත්තු කියන කෙනා උඩට යනකොට එයාගේ දර්ශකය මාරු වෙලා 60යි LM ඍණ 1 වෙනවා. එතකොට මිනිත්තුවට ලීටර් 60යි. මෙහෙම ලියලා නැත්තම් ඔයාලා ලියන්න ඕනේ උත්තරේ ළමයි මිනිත්තුවට 60යි ලීටර් කියලා. අඩුතරමේ මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. නිකන් උත්තරේ 60ක් කියලා ලිව්වට උත්තරේට ලකුණු දෙන්නේ නැහැ. ඉතින් ළමයි ඔයාලා දැනගන්න ඕනි ඕනම දෙයක ශීඝ්‍රතාවය හොයන්නේ ඒ අදාළ කෙනා ඒ අදාළ කාලයෙන් බෙදලා. අපි යනවා ළමයි 12 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි 12 වෙනි ප්‍රශ්නේ හිස්තැන් පිරිවීමක් තියෙන්නේ. සමාන්තරාශ්‍රයක සම්මුඛපාද හිස්තැනක් දීලා සමාන මේ කියලා දීලා තියෙනවා. ඊළඟට සමාන්තරාශ්‍රයක එක් එක් විකරණ මගින් එහි හිස්තැනක් සමච්ඡේදනය වේ කියලා දීලා තියෙනවා. ඉතින් ළමයි ඔයාලා සමාන්තරාශ්‍රයක ලක්ෂණ දන්නවා. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. සම්මුඛ පාද සමාන්තරත් වෙනවා. ඒ වගේම සම්මුඛ කෝණ සමාන වෙනවා. සමාන්තරාශ්‍රයක විකරණත් සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ විකරණ මෙහෙම තියෙනකොට ඒ විකරණ සමච්ඡේදනය වෙනවා. ඒ වගේම විකරණයෙන් පුළුවන් සමාන්තරාශ්‍රයක වර්ගඵලය සමච්ඡේදනය කරන්න. ඉතින් ළමයි ඔයාලගේ පළවෙනි හිස්තැනට පාදද කියලා ගන්නත් පුළුවන් කෝණ කියලා ගන්නත් පුළුවන්. දෙවෙනි හිස්තැනට වර්ගඵලය කියන එක එන්න ඕනි. ඒ කියන්නේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද එහෙමත් නැත්නම් කෝණ සමාන වේ. ඊළඟට සමාන්තරාශ්‍රයක එක් එක් විකරණයේ මගින් එහි වර්ගඵලය සමච්ඡේදනය වේ කියන කොටස දාගන්න ඕනි. මේ කොටස හදනකොට ඔයාලට මතක තියෙන්න ඕන ළමයි සමාන්තරාශ්‍රයක මූලික ලක්ෂණ හා සම්බන්ධ දැනුම. ඉතින් අපි යනවා ළමයි 13 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පැතිවල 1 සිට 6 තෙක් අංක යොදා ඇති සමබර ධාතු ගැටයක් පෙරලීමේදී දෙකේ ගුණාකාරයක් හෝ තුනක ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාවය. ඉතින් ළමයි සමබර ධාතු ගැටයක තියෙන්න පුළුවන් කට්ටිය තමයි 1 2 3 4 5 6 කියන කට්ටිය. මේ ඉලක්කම් 6 ධාතු ගැටේ තියෙන්න ඕනේ. ඉතින් ළමයි මට කියන්නේ ඒ පෙරලෙන කෙනා දෙකේ ගුණාකාරයක් හෝ තුනේ ගුණාකාරයක් වීමේ සම්බන්ධය. ඉතින් ළමයි දෙකේ ගුණාකාර ටික මම ලකුණු කරගන්නවා 2 4 6 තුනේ ගුණාකාර 3 6 පාරක් ලකුණු කරගත්තා. ඉතින් ළමයි මේ මම පෙන්නලා දීලා තියෙන්නේ ධාතු කැටේ පෙරළුවට පස්සේ හම්බෙන්න පුළුවන් දෙකේ සහ තුනේ ගුණාකාර. ඉතින් ළමයි ඔයාලට මතක තියෙන්න ඕනි සම්භාවිතාවය කියන්නේ විය හැකියාව. ඉතින් සම්භාවිතාවය කියන කෙනා ළමයි ඇත්තටම සමාන වෙනවා අදාළ අවයව ගණන බෙදීම මුළු අවයව ගණන. අදාළ අවයව ගණන බෙදන්න පුළුවන් ළමයි මුළු අවයව ගණනේ. ඉතින් මගෙන් අහන්නේ දෙකේ හෝ තුනේ ගුණාකාරයක් වීමේ සම්භාවිතාවය. ඒ නිසා අදාළ අවයව තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ 1යි 2යි 3යි 4යි. ඉතින් ළමයි අදාළ අවයව 4ක් එනවා. මුළු අවයව 1යි 2යි 3යි 4යි 5යි 6යි මුළු අවයව 6ක් එනවා. ඉතින් උත්තරේ එන්නේ 6න් 4යි. මට මෙයා සරල කරගන්න පුළුවන්. උඩ කපන්න පුළුවන් දෙකෙන් දෙකක් එනවා. යට කපන්න පුළුවන් දෙකෙන් තුනක් එනවා. ඉතින් ළමයි සම්භාවිතාවය 3න් දෙකක් එන්න ඕනි. මේ හා සම්බන්ධ ඕනම ප්‍රශ්නයකදී ඔයාලා මතක තියාගන්න ඕනි සම්භාවිතාවය කියන එක නා සමාන වෙන්නේ අදාළ අවයව ගාන බෙදීම මුළු අවයව ගානට. ඉතින් ළමයි අපි යනවා ගානේ 14 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි 14 වෙනි ප්‍රශ්නයත් জ্যাමිතිය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මේකේ ළමයි PQ කියන්නේ විස්කම්බේලු මගෙන් x වලගේ අහනවා. මේ ගානෙත් ළමයි ඔයාලට රූප සරහන තුලම ඊතරඳලා පෙන්වන්න පුළුවන් මේ ගාන හදන විදිය. ඔයාලා දැනගන්න ඕනි ප්‍රධාන ක්‍රමයන් කීපයක් තියෙනවා ළමයි. පළවෙනි ක්‍රමය මේ PQ කියලා කියන්නේ විස්කම්බයක් නිසා
මේ විස්තම්භය නිසා වෘත්තයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අර්ධ වෘත්ත දෙකකට. ඉතින් ඔයාලට පේනවා ළමයි PQ කියන කෙනාව ඒ කියන්නේ PQ කියන විස්තම්භය පාදයක් විදියට අරගෙන PQR කියන ත්‍රිකෝණය සකස් වෙලා තියෙනවා. අර්ධ වෘත්තයක ත්‍රිකෝණ ඍජුකෝණී වෙන නිසා ළමයි මෙන්න මෙතන කෝණයේ අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ අර්ධ වෘත්තයක කෝණවලගේ අංශක 90ක් වෙනවා. අර්ධ වෘත්තයක කෝණයක් හැදෙනකොට ළමයි එතන සකස් වෙන ත්‍රිකෝණයේ එක පාදයක් අනිවාර්යයෙන්ම විස්තම්භය වෙන්න ඕනි. ඉතින් මෙයා විස්තම්භය එයාව පාදයක් කරගෙන PQR ත්‍රිකෝණය හැදිලා තියෙන නිසා ළමයි මෙන්න මේ PRQ කියන කෝණයේ අංශක 90ක් වෙන්න ඕනි. ඉතින් මම මෙන්න මෙහෙම දාලා අංශක 90යි කියලා ලියාගෙන හේතුව ලියනවා ළමයි අර්ධ වෘත්තයක කෝණ කියලා. ඉතින් ළමයි මට ගානම මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඔයාලා දැනගන්න ඕනේ ඊළඟ සම්බන්ධය ළමයි මේ PQRS කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මොකද මේ PQRS කියන චතුරස්‍රයේ ශීර්ෂ හතරම P සහ Q සහ R සහ S කියන ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය උඩ තියෙන නිසා මෙයා වෘත්ත චතුරස්‍රයක් බවට පත් වෙනවා. ඉතින් ළමයි වෘත්ත චතුරස්‍රයක මෙන්න මේ සම්මුඛ කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕනි. ඉතින් ළමයි මට එතනින් මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. මේ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා නම් මෙයාව හම්බෙන්න ඕනි 180යි අංශක වලින් 110යි අංශක අඩු කරාට පස්සේ ඒ කියන්නේ ළමයි අංශක 70ක් වෙනවා. මේකට හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ මේ විදියට හේතුව ලිවීම ප්‍රමාණවත් වෙනවා ළමයි. ප්‍රමේය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතු අංශක 180යි. මෙයා 110යි නම් මෙයා හොයාගන්න අංශක 180න් 110ක් අඩු කරගන්නවා අංශක 70යි. ඉතින් ළමයි මෙතන කෝණය අංශක 70ක් වෙන්න ඕනි. දැන් මෙන්න මේ x කියන කෝණය හොයාගන්න මට මෙන්න මේ PQR කියන ත්‍රිකෝණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ ත්‍රිකෝණයේ මේ කෝණය සහ මේ කෝණය කියන දෙකම දන්නවා. ඉතින් ළමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180ක් නිසා මට මෙයාව හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ x එකතු කිරීම මෙයා 90යි අංශක එකතු කිරීම මෙයා 70යි අංශක සමාන වෙන්න ඕනි අංශක 180කට. මෙතෙන්ට ළමයි හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඉතින් ළමයි x කියන කෙනාව තනි කර ගන්න නම් මම මේ 90 සහ 70 කියන දෙන්න මේ හැපැත්තට යවා ගන්නවා. අඩු කිරීම විදියට ඔයාලා දන්නවා 90යි 70යි 160ක් එනවා. ධන 160 එහා පැත්තට යන ඍණ 160ක් විදියට. එතකොට x කියන කෙනා සමාන වෙනවා 180යි අංශක අඩු කිරීම 160යි අංශක. ඒ කියන්නේ අංශක 20ක් එන්න ඕනේ x කියන කෙනාගේ අගය. ඉතින් ළමයි මෙතනදී මම පාවිච්චි කරා මූලික ප්‍රමේයන් දෙකක්. එකක් අර්ධ වෘත්තයක කෝණ එහෙමත් නැත්නම් අර්ධ වෘත්තයක ත්‍රිකෝණ ඍජුකෝණී වෙනවා. ඊළඟට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතු අංශක 180ක් වෙනවා. ඉතින් ළමයි ඒව පාවිච්චි කරන රූප සටහනෙම දත්ත පෙන්නුවට පස්සේ මට උත්තරය අරගන්න පුළුවන් x වලගේ අංශක 20ක් විදියට. අපි යනවා ළමයි ගානේ 15 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි 15 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආදායම් බදු හා සම්බන්ධ දෙයක්. ඔයාලා දැනගන්න ඕනේ ආදායම් බදු හා සම්බන්ධව කතා කරනකොට ආදායම් බද්දක් හැදෙන්නේ කෙනෙක්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 5ට වඩා වැඩි නම් ඒ කියන්නේ කෙනෙක්ගේ ආදායම ලක්ෂ 5ක් නම් මෙයා ආදායම් බද්දක් ගෙවන්න ඕනේ නැහැ. ලක්ෂ 5ට වඩා වැඩි වෙනකොට වැඩි වෙන හැම ලක්ෂ 5කටම 104 ගානේ මෙයා වැඩි වෙන විදියට මෙයාගේ ආදායම් බද්ද ගෙවන්න ඕනි. ඉතින් ළමයි මේ ගානේ කියනවා මෙම වගුවට අනුව රුපියල් ලක්ෂ 8ක වාර්ෂික ආදායමක් ලබන තැනැත්තෙකු ගෙවිය යුතු ආදායම් බද්ද හොයන්නලු. ඉතින් ළමයි කෙනෙක් ලබන්නේ ලක්ෂ 8ක ආදායමක් නම් මෙයා ලබන්නේ ලක්ෂ 8ක ආදායමක් නම් මම මෙයාව කඩා ගන්න ඕනේ ලක්ෂ 5 කෑලි වලට මුල ඉඳන් අගට. එතකොට ළමයි මෙයාගේ මුල් ලක්ෂ 5 කඩා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලක්ෂ 5ට බද්දක් අය වෙන්නේ නැහැ. මොකද බදු අය වෙන්නේ පළමු ලක්ෂ 5 පැන්නට පස්සේ. ඉතින් ළමයි ලක්ෂ 8 කම්ප්ලීට් වෙන්න නම් තව ලක්ෂ 3ක් මෙයාට තියෙන්න ඕනි. මේ ලක්ෂ 3ට තමයි බද්ද අය වෙන්නේ. මේ ලක්ෂ 5ට බද්ද අය වෙන්නේ නැහැ. ඉතින් ළමයි මේ ලක්ෂ 3ට 104ක බද්දක් අය වෙන්න ඕනි. බිඳුවට බිඳුවක් ඇතුළේ ගියා. 3 වරක් 4 12යි. තව බිඳු 3ක් තියෙනවා ළමයි. ඒ කියන්නේ මෙයා ගෙවන්න ඕනි බද්ද රුපියල් 12000ක් වෙනවා. ඔයාලා මතක තියාගන්න ඕනි. ආදායම් බද්ද හදනකොට මෙයාගේ පළවෙනි ලක්ෂ 5ට ආදායම් බද්දක් හදන්නේ නැහැ. එතනින් එහාට වැඩි වෙන හැම ලක්ෂ 5ක සීමාවකටම 104 ගානේ මෙයාගේ බද්දු ප්‍රතිශතය වැඩි වෙනවා. ඉතින් ළමයි ගාන ගොඩක් ලේසි. ඔයාලට එන්නේ මෙයා ගවන්න ඕනේ බද්ද රුපියල් 12000යි. අපි යනවා ළමයි 16 වෙනි ප්‍රශ්නෙට.
ඉතින් ළමයි ඊළඟට ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ රූපේ සම්පූර්ණ වර්ගඵලය හොයන්නලු. ඉතින් ඔයාලා බලන්න ඕන ළමයි මේ රූපේ හැදිලා තියෙන්නේ අර්ධ වෘත්තයක් සහ ත්‍රිකෝණයක් එකතු වෙලා. ඉතින් ළමයි මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයාගෙන මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගෙන මේ වර්ගඵල දෙක එකතු කරගත්තට පස්සේ මට සම්පූර්ණ උත්තරය අරගන්න පුළුවන්. වෘත්තයක සම්පූර්ණ වර්ගඵලය හොයන්න ළමයි 5r වර්ගය කියන සූත්‍රය පාවිච්චි කරලා ඉතින් මෙතන තියෙන සම්පූර්ණ වෘත්තයක් නොවන නිසා මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්න මට දාගන්න පුළුවන්. දෙකෙන් එක වතාවක් 5r වර්ගයේ මොකද සම්පූර්ණ වෘත්තයෙන් භාගයක් තියෙන නිසා එහෙනම් දෙකෙන් එක වැඩි කිරීම 5 කියන්නේ ළමයි 7න් 22 වැඩි කිරීම r කියන්නේ 7යි r වල වර්ගය කියන්නේ ළමයි එතකොට 7 වැඩි කිරීම 7ක් වෙනවා. මේ දෙකට මේ 22 කැපිලා ගියාට පස්සේ ළමයි 11ක් වෙනවා. 7ට 7ක් කපලා දාගන්න පුළුවන්. දැන් ඉන්නේ ළමයි 11 වරක් 7. ඔයාලා දන්නවා 77යි වර්ග සෙන්ටිමීටර් එන්න ඕනි. එහෙනම් මේ තියෙන අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඉතින් ළමයි මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනකොට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නවලා පාවිච්චි කරන්නේ දෙකෙන් එක වතාවක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. චුට්ටක් අපි යාල වෙනස් කරලා දාගන්න ලේසි වෙන හදා ගන්නවා ළමයි ආල භාගය කියලා. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස දෙදීම දෙක ආල භාගය ලේසි එක. ළමයි ආධාරකය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දිග මෙයා 7යි. එහෙනම් මේ පැත්තත් 7ක් වෙන්න ඕනේ. සම්පූර්ණ ආධාරකයේ එන්න ඕනි 14ක්. වැඩි කිරීම ලම්බ උස කියන කෙනා ඉන්නෙත් ළමයි 7යි. එතකොට 7 බෙදීම 2ක් එනවා. 14ට දෙකේ ඒව 7ක් තියෙනවා. ඉතින් ළමයි 7 වරක් 7 49යි වර්ග සෙන්ටිමීටර් එනවා. සම්පූර්ණ උත්තරය අරගන්න ළමයි මම 77යි වර්ග සෙන්ටිමීටර්ට එකතු කරගන්න ඕනි. 49යි වර්ග සෙන්ටිමීටර්. ළමයි මේකේ 7න් එකක් දෙන්නකෝ මෙයාට 7න් එකක් දෙන්නකෝ 49යි 1යි 50යි. එතකොට මෙතන 76ක් වෙනවා. 50යි 100ක් එනවා. තව මෙතන ළමයි 26ක් ඉතිරි වෙනවා. සම්පූර්ණ උත්තරේ 126යි වර්ග සෙන්ටිමීටර් එන්න ඕනි. ඒ කියන්නේ මේ සම්පූර්ණ සංයුක්ත තල රූපයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 126ක් එන්න ඕනි. අර්ධ වෘත්තයේ හොයාගත්ත ත්‍රිකෝණයේ හොයාගත්ත අර්ධ වෘත්තයේ 77යි වර්ග සෙන්ටිමීටර ආවා. ත්‍රිකෝණයේ 49 වර්ග සෙන්ටිමීටර ආවා. ඉතින් ළමයි මේ දෙන්න එකතු කරලා ගත්තට පස්සේ මට සමස්ත උත්තරේ එනවා 126 වර්ග සෙන්ටිමීටර. අපි යනවා ළමයි 17 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි 17 වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිතිය ප්‍රශ්නයක්. ඔයාලට තියෙන්නේ එක්සල් අගය හොයන්න කියලා. ඉතින් ළමයි මේ රූප සටහන දැක්කට පස්සේ ඔයාලට මතක් වෙන්න ඕනේ පළවෙනි ක්‍රමය තමයි මෙන්න මේ තියෙන ලොකු ත්‍රිකෝණ සලකුවට පස්සේ මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය තියෙනවා. මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය තියෙනවා. මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මධ්‍ය ලක්ෂ දෙක යා කරලා තියෙනකොට මෙතෙන්ද දාන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මීට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා මම මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඔයාලට පැහැදිලි කරන්න. මම ඒක පහළ ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් ළමයි මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙයා. මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙයා. ඉතින් මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. ඒ වගේම ඉතිරි පාදයේ දිගින් හරි අඩක් වෙනවා. ඉතින් ළමයි ඔයාලට රූප සටහනෙන් පෙන්න ගන්න පුළුවන් මෙයාට මෙයා සමාන්තර වෙනවයි කියලා. එහෙම සමාන්තර වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය නිසා. ඉතින් ළමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය නිසා මේ දෙන්නම සමාන්තර කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඔළුවෙන් හිටගෙන තඩී F අකුරක් මෙන්න මෙතන ඉන්නවා. මේ බලන්න ළමයි ඔළුවෙන් හිටගෙන තඩි F අකුරක් ඉන්නවා. ඔළුවෙන් හිටගෙන තඩි F අකුරක් ඉන්නවා. ඒ කියන්නේ ළමයි අනුරූප කෝණ නිසා මෙන්න මෙතන කෝණයක් ළමයි අංශක 100ක් වෙන්න ඕනි. ඒකට හේතුව අනුරූප කෝණ. ඊළඟට ළමයි ඔයාලා මෙන්න මේ දෙන්න සමාන්තරයි කියලා ගත්තනේ. එතෙන්ට මෙන්න මෙහෙම ඊතලයක් දාලා ඔයාලට ලියා ගන්න පුළුවන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා. මම රූප සටහනේ මේ හැමදේම පෙන්වන නිසා මට ලියන්න පුළුවන් මේ පාදයේ සමාන්තර වුණේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාවිච්චි කරලා. මේ පාදයේ සමාන්තර වෙන නිසා මෙන්න මෙතනත් අංශක 100ක් වෙන්න ඕනි. මෙන්න මේ තඩි F අකුර අනුරූප කෝණ නිසා. ඉතින් ළමයි දැන් මෙන්න මේ තියෙන ත්‍රිකෝණය සලකුවාට පස්සේ මෙන්න මේ x අඩංගු ත්‍රිකෝණය සලකුවාට පස්සේ ඒ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයේ දික් කරාට පස්සේ මෙන්න මේ බාහිර කෝණය හැදිලා තියෙනවා. ඔයාලා දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ හැදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට. ඒ කියන්නේ මෙන්න මෙයාගේ එකතුව සමාන වෙන්න ඕනි මෙන්න මෙයාට. ඉතින් මට මෙයාව හොයාගන්න දාන්න පුළුවන් ළමයි. x එකතු කිරීම මෙයා 20යි අංශක සමාන වෙන්න ඕනි අංශක 100ට. මේකට හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය.
ඉතින් ළමයි මේක මම විසඳ ගන්නකොට x කියන කෙනාව තනි කර ගන්න ඕනි. එයාව තනි කරන්න නම් එයාත් එක්ක ඉන්න කරදරකාරයා එලවන්න ඕනි. කරදරකාරයා ළමයි ධන 20. මෙන්න මේ ධන 20 එහා පැත්තට යන ඍණ 20ක් විදියට. එතකොට x කියන කෙනා සමාන වෙනවා CI අංශක අඩු කිරීම 20i අංශකය කියන්නේ 80i අංශක එන්න ඕනි x වලගේ. ඉතින් මේ ගාන හදනකොට ප්‍රධාන ප්‍රමේයන් දෙකක් පාවිච්චි කරා. එකක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය, අනිත් එක්කෙනා අනුරූප කෝණ, ඒ කියන්නේ සරල රේඛා දෙකක් අතර තියෙන කෝණවල සම්බන්ධය ගැන කියවෙන අනුරූප කෝණ කතන්දරය අපි දාගත්තා. ඊළඟට ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. ඉතින් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ඉතිරි රේඛාවට සමාන්තර වෙන නිසා මේ දෙන්න සමාන්තර වෙනවා. මේ දෙන්න සමාන්තර වෙලා f අකුරක් ඇදිච්ච නිසා මෙයා අංශක 100ක් වෙනවා. මෙයා 100ක් වෙච්ච නිසා මෙයාගේ එකතුව 100ක් වෙන්න ඕනේ. ඉතින් මෙයා 100 වෙන්න නම් මෙයා 20 නම් මෙයා අංශක 80ක් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට රූපේ තුලම මට මේක පෙන්නලා ගන්න හදා ගන්න පුළුවන්. අපි යනවා ළමයි 18 වෙනි ප්‍රශ්නය න්‍යාසයට. ඉතින් ළමයි 18 වෙනි ප්‍රශ්නේ තියෙන න්‍යාසයක්. මේ න්‍යාසය x හා y වල අගය හොයන්න කියලා කියනවා. ඔයාලා න්‍යාසය හදනකොට දැනගන්න ඕනේ ළමයි න්‍යාස ගුණ කිරීම කරද්දී පේලි ගුණ වෙන්න ඕනි තීරු වලින්. මේ පේලි ගුණ වෙනකොට තීරු වලින් ඔයාලා දැනගන්න ඕනි මෙන්න මේ පේලිය මෙන්න මේ තීරුවෙන් ගුණ වෙන්නත් ඕනි. ඊළඟට මෙන්න මේ තීරුවෙන් ගුණ වෙන්නත් ඕනි. මේ පේලිය මේ තීරුවෙන් ගුණ වෙලා මෙතෙන්ට අදාළ අගය හම්බ වෙනවා. මේ පේලියම මෙන්න මේ තීරුවෙන් ගුණ වෙලා මෙතෙන්ට අදාළ අගය හම්බ වෙනවා. ඊළඟට ළමයි මෙන්න මේ තීරුව මෙන්න මේ තීරුව මෙයාගෙන් ගුණ වුණාට පස්සේ මෙතෙන්ට අදාළ අගය ලැබෙනවා. මේ පේලිය මෙන්න මේ තීරුවෙන් ගුණ වුණාට පස්සේ මෙතෙන්ට අදාළ අගය හම්බ වෙනවා. ඉතින් ළමයි මට දීලා තියෙනවා මෙතෙන්ට අදාළ අගයන් දෙක ඍණ 6 සහ 3 විදියට. ඔයාලා හදා ගන්න ඕනි මෙන්න මේ දෙන්න හොයාගන්න x හා y හොයාගන්න විදියට. ඉතින් ළමයි මෙතන අගය හොයාගන්න නම් මේ පේලිය වැඩි වෙන්න ඕනි මේ තීරුවෙන්. ඉතින් දෙවරක් 1 2යි. ඒ අගයට ඔයා එකතු කරගන්න ඕනේ ඍණ 1 වරක් ඍණ 2. ඍණ 1 වරක් ඍණ 2. ඍණයි ළමයි ධන දෙවරක් 1 2ක් හම්බ වෙනවා. 2යි 2යි 4යි. ඒ කියන්නේ ළමයි මෙතෙන්ට එන්න ඕනි අගේ 4යි. ඒ කියන්නේ x කියන කෙනා සමාන වෙන්න ඕනි ළමයි 4කට. මෙතන අගේ හොයාගන්න නම් මේ පේලිය වැඩි කරන්න ඕනි මේ පැත්තේ තීරුවෙන්. දෙවරක් 3 ළමයි 6ක් එනවා. එකතු කිරීම ඍණ 1 වරක් 1 මට හම්බ වෙන්නේ ඍණ 1ක්. ඉතින් ළමයි 6 ධන ඍණ 1 කියන්නේ ඇත්තටම 6 ඍණ 1. 6න් එකක් ගියාට පස්සේ මෙතන උත්තරේ මට හම්බ වෙනවා ළමයි 5ක්. ඒ කියන්නේ y ට අදාළ අගය 5ක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා දැනගන්න ඕනි දේ න්‍යාස ගුණ කරනකොට පේලි වැඩි වෙන්නේ තීරු වලින්. එතකොට මේ පේලිය මේ තීරුවෙන් ගුණ වුණාම මෙතෙන්ට අදාළ අගය එනවා. මේ පේලිය මේ තීරුවෙන් ගුණ වුණාම මෙතෙන්ට අදාළ අගය එනවා. පහළ පේලිය මේ තීරුවෙන් ගුණ වුණාම මෙතෙන්ට අදාළ අගය එනවා. පහළ පේලිය එහා පැත්තේ තීරුවෙන් ගුණ වුණාම මෙතෙන්ට අදාළ අගය එනවා. එහෙම ගුණ වෙනකොට 2 1න් දෙවරක් 1 2යි ඍණ 1 ඍණ 2න් ඍණ 1 වරක් ඍණ 2 ධන 2යි 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 4ක් එනවා. ඒ කියන්නේ x වලගේ 4ක් වෙන්න ඕනි. මෙතන අගේ ඒ කියන්නේ y ගේ අගේ හොයාගන්නකොට දෙවරක් 3 6ක් හම්බ වෙනවා. ඍණ 1 වරක් 1 ඍණ 1 වරක් 1 ඍණයි ධනයි ඍණ 1 වරක් 1 1යි. එතකොට 6 ධන ඍණ 1ක් එන්නේ. 6 ධන ඍණ 1 කියන්නේ ළමයි 6 එකක් අඩු වෙන්න ඕනි කියන එක 5යි. ඒ කියන්නේ y වල අගේ 5ක් වෙන්න ඕනි. ඉතින් ළමයි මේ තියෙන්නේ අපි 18 වෙනි ගාන හදපු විදිය. අපි යනවා ළමයි 19 වෙනි ගාන හදන්න. ඉතින් ළමයි 19 වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිතිය ප්‍රශ්නයක් මගෙන් අහන්නේ OCB කෝණයේ විශාලත්වය හොයන්නයි කියලා. ඉතින් මේ ළමයි ජ්‍යාමිතික රූපේ OCB මෙන්න මේ කෝණය හොයන්න කියලා මට කියන්නේ. ඉතින් ඔයාලා මෙතන දැනගන්න ඕනි එක ප්‍රමේයක් තමයි ළමයි. මෙන්න මේ කියන A හා C කියන ලක්ෂ දෙක සැලකුවාට පස්සේ මෙතන තියෙන මෙන්න මේ A කියන ලක්ෂය මෙතන තියෙන මෙන්න මේ C කියන ලක්ෂය සැලකුවාට පස්සේ මේ A හා C කියන ලක්ෂ දෙකෙන් O කියන කේන්ද්‍රය මත කෝණයක් හදලා තියෙනවා. A හා C කියන ලක්ෂ දෙකෙන් O කියන කේන්ද්‍රය මත කෝණයක් හදලා තියෙනවා ළමයි. එයා අංශක 50යි. ඒ ලක්ෂ දෙකෙන්ම පරිධිය මත මේ බලන්න ළමයි පරිධිය මතත් කෝණයක් හදලා තියෙනවා. එයා ABC. ඉතින් ළමයි මේ A හා C කියන ලක්ෂ දෙකෙන් කේන්ද්‍රය මත කෝණයක් හදලා තියෙනවා. ඒ වගේම A හා C කියන ලක්ෂ දෙකෙන් පරිධිය මතත් කෝණයක් හදලා තියෙනවා. ඔයාලා දන්නවා කේන්ද්‍රය මත හදන කෝණය පරිධිය මත හදන කෝණය වගේ දෙගුණයක්. ඒ කියන්නේ මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් වෙන්න ඕනේ.
ඒ කියන්නේ මෙන්න මේ කෝණය මෙයාගෙන් භාගයක් වෙන්න ඕනේ. ඒ නිසා මට ඉස්සර වෙලාම මෙන්න මෙයාව හොයා ගන්න පුළුවන්. මෙන්න මේ කෝණය හොයා ගන්න පුළුවන්. එයා හම්බ වෙන්නේ ළමයි මේ 50 කියන කෝණය දෙකෙන් බෙදාගත්තට පස්සේ එහෙනම් 50යි අංශක බෙදීම 2 ඒ කියන්නේ ළමයි 25යි අංශක. මම හේතුව ලියන්න ඕනේ. ඒක ගන්න හේතුව තමයි ළමයි කේන්ද්‍රය මත කෝණය සමාන වෙනවා පරිධිය මත කෝණය වගේ දෙගුණයකට. මෙන්න ළමයි හේතුව මේක ඔයාලට ලාවට ෂේප් කරලා ලියන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රමේයම ලියන්න ඕනේ නැහැ. දැනගන්න ඕනි දේ වෘත්තයේ පරිධිය මත තියෙන ලක්ෂ දෙකක ඉඳන් කේන්ද්‍රය මත හදන කෝණය ඒ ලක්ෂ දෙකෙන්ම පරිධිය මත හදන කෝණය වගේ දෙගුණයක්. ඒ කියන්නේ මෙයා වගේ දෙගුණයක්. ඒ කියන්නේ මෙයාගෙන් භාගයක්. මෙයා 50 නිසා මෙයාව හොයාගන්න මම 52කට බෙදාගත්තා 25යි අංශක. එහෙනම් ළමයි මම මෙන්න මේ කෝණය හොයාගත්ත 25යි අංශක. ඊළඟට ළමයි මෙන්න මේ AB කියලා කියන්නේ ජ්‍යායක්. AB කියලා කියන්නේ ජ්‍යායක්. OC කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් ඇඳපු රේඛාවක්. AB කියන්නේ ජ්‍යායක්. OC කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් ඇඳපු රේඛාවක්. ඉතින් ළමයි මෙන්න මේ ජ්‍යාය කේන්ද්‍රයේ ඉඳන් ඇඳපු රේඛාව නිසා සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ ඇඳපු රේඛාව ජ්‍යායට ලම්බකයි කියලා. මේ කොටසට සමාන වෙන නිසා මේ ඇඳපු රේඛාව නිසා මෙතන කෝණයේ අංශක 90ක් වෙනවා. මෙන්න මේ කෝණය ළමයි අංශක 90ක් වෙනවා. මෙන්න මෙයා අංශක 90ක් වෙනවා. ඒකට හේතුව තමයි ළමයි ජ්‍යාය සමච්ඡේදනය වීම. ජ්‍යාය සමච්ඡේදනය වීම. ඒ නිසා ඔයාලට කියන්න පුළුවන් ළමයි මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවය කියලා. ඒ කෝණය අංශක 90යි, මේ කෝණය අංශක 90යි. ජ්‍යායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව නිසා ඒ ජ්‍යායයි ඒ ඇඳපු රේඛාවයි ලම්බක වෙනවා. ඒ නිසා මෙතන අංශක 90යි. එහෙනම් ළමයි ඉස්සෙල්ලා අතන හොයාගත්තා. දැන් මේ කෝණය හොයාගත්තා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය දිහා බැලුවට පස්සේ ළමයි මෙන්න මේ ත්‍රිකෝණය දිහා බැලුවට පස්සේ ළමයි ඒ ත්‍රිකෝණයේ මේ පාදේ දික් කරලා තියෙනවා. ඒ පාදේ දික් කරපු නිසා මෙන්න මෙතන බාහිර කෝණයක් හැදිලා තියෙනවා. මෙන්න මේ බාහිර කෝණය සමාන වෙන්න ඕනි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ මෙන්න මේ කෝණෙයි එකතුවට මෙයා සමාන වෙන්න ඕනි. ඔයා දන්නවා මෙයා 90යි ඔයා පෙන්න ගත්තා. ඔයා දන්නවා මෙයා 25යි ඔයා පෙන්න ගත්තා. ඉතින් මට හොයන්න කියන්නේත් ළමයි OCB කෝණයේ අගය මෙන්න මේ කෝණයේ අගයට මෙන්න මේ කෝණයේ අගය එකතු කරාට පස්සේ 90ක් වෙන්න ඕන නිසා මට මෙයාව හොයාගන්න පුළුවන්. මම ලියනවා OCB කෝණය එකතු කිරීම අරය 25යි අංශක සමාන වෙන්න ඕනි අංශක 90ට. මේකට හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේයය. ළමයි මේක මෙතනම පෙන්වන්න පුළුවන්. මම එතන පෙන්වන්න නැත්නම් මේ පැත්තට ගියොත් ඔයාලට වීඩියෝ ක්ලිප් එකේ මේ රූපේ මග ඇරෙන නිසා ඉතින් OCB කියන කෙනාව තනි කරගන්න මට ඉන්න කරදරකාරයා ධන 25 මෙයා සමාන ලකුණෙන් එහා පැත්තට යන්නේ ඍණ 25ක් විදියට අඩු කරන්න ඕනි 90යි අංශක වලින් 25යි අංශක. ඔයාලා දන්නවා 90න් 20ක් ගියාට පස්සේ 70යි 70න් තව 5ක් යවන්න ඕනි 65යි අංශක. ඒ කියන්නේ ළමයි OCB කියන කෝණයේ අංශක 65ක් වෙන්න ඕනි. මේ තියෙන ළමයි ගානේ 19 වෙනි ගාන. ඉතින් පාවිච්චි කරන ප්‍රමේයන් ළමයි මෙතන ප්‍රධාන ප්‍රමේයන් තුනක්. එකක් කේන්ද්‍රයේ මත කෝණය සමාන වෙනවා පරිධිය මත කෝණය වගේ දෙගුණයක්. ඊළඟට ජ්‍යායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ජ්‍යායට ලම්බක වෙනවා දෙවෙනි ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ හම් වෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. ඉතින් මේ ප්‍රමේයන් තුන පාවිච්චි කරලා මේ ගණන හදා ගන්න පුළුවන්. අපි යනවා ළමයි 20 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි 20 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කුලකයක්. මේක මට පෙන්වන්න කියලා තියෙනවා A බා මේලය B බා කියන කෙනා. ඉතින් ළමයි ඔයාලා මේ බා කියන එකේ තේරුම දැනගන්න ඕනේ. බා කියන්නේ අයිති නැහැ කියන එක. මේලේ කියන්නේ ඔක්කොම කියන එක. කුලක සම්බන්ධ වෙනම වීඩියෝ එකක් මම කරනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඊට කලින් මම පේපර් එකක් කරලා තියෙනවා කුලක ගානක්. ඒකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙනනම් ඒකත් පුළුවන් නම් බලන්න. අනිවාර්යෙන් වැදගත් වෙයි. ළමයි A බා කියන්නේ Aට අයිති නැති, B බා කියන්නේ Bට අයිති නැති, මේලේ කියන්නේ ඔක්කොම කියන එක. දැන් මේ වාක්‍ය මුලින් ඉඳන් අකට හරියට කියවන්න. Aට අයිති නැති Bට අයිති නැති ඔක්කොම. Aට අයිති නැති Bට අයිති නැති ඔක්කොම. ළමයි Aට අයිති නැති නම් මම ඒව වහනවා මේ ඔක්කොම වැහෙන්න ඕනි. Bට අයිති නැති නම් මම මේ ඔක්කොම වහනවා. එතකොට සම්පූර්ණ B රාමු වැහෙන්න ඕනි. ඉතින් ළමයි මේ ඔක්කොම ටික වැහුණට පස්සේ ඉතිරි වෙන්නේ 5 විතරයි.
A බා කියන්නේ A ට අයිති නැති, B බා කියන්නේ B ට අයිති නැති. ඉතින් A ට අයිති නැති, B ට අයිති නැති කියන්නේ ඔක්කොම එකල වැහුවට පස්සේ ඉතිරි වෙන්නේ 5 විතරයි. උත්තරේ 5 වෙන්න ඕනි. එහෙනම් A ට අයිති නැති, B ට අයිති නැති කියලා 5 ඉලක්කම විතරයි. එහෙනම් A බා මේලය B බා සමාන වෙන්න ඕනි 5 කියන කෙනාට. මෙච්චර ළඟයි උත්තරේ එන්නේ. කුලක සම්බන්ධතාව වැදගත් වීඩියෝ එකක් මම ඉස්සරහට දාන්නම් කියලා වරොත් දෙනවා. අපි යමු ළමයි 21 වෙනි ප්‍රශ්නට. ඉතින් ළමයි 21 වෙනි ප්‍රශ්නේ කියන්නේ පළමුවන පදයේ 8ද පොදු අනුපාදයේ 2 දූ ගුණෝත්තර ශ්‍රේණියේ 7 වන පදය දෙකෙහි බලයක් ලෙස ලියන්නලු. ඉතින් ළමයි ගුණෝත්තර ශ්‍රේණිය හා සම්බන්ධව පදයක අගය හොයන්න මම පාවිච්චි කරන සූත්‍රය Tn සමානයි AR වල n ඍණ 1. ළමයි මෙතන Tn කියලා කියන්නේ පදයේ අගය, Tn කියලා කියන්නේ පදයේ අගය, A කියලා කියන්නේ ළමයි පළමු පදය, A කියන්නේ පළමු පදය, R කියලා කියන්නේ ළමයි පොදු අනුපාතය. ඒ කියන්නේ පොදු අනුපාතය අර පසු පදයේ පෙර පදයෙන් බෙදුවට පස්සේ ලැබෙන කෙනා. ඉතින් ළමයි ගානට අදාළව දත්ත මම දාගන්නවා. මට කියලා තියෙනවා පළමු පදය A කියන කෙනා 8යිලු, පොදු අනුපාතය R කියන කෙනා 2යිලු. මගෙන් අහන්නේ n 7 වෙනි පදය. 7 වෙනි පදය දෙකෙහි බලයක් ලෙස ලියන්නලු. ඉතින් ළමයි මම මේ සූත්‍රයට ආදේශ කරනවා T7 7 වෙනි පදේ නිසා T7 සමාන වෙනවා A කියන්නේ පළමු පදේ, A කියන්නේ 8 වැඩි කිරීම R කියන්නේ ළමයි පොදු අනුපාතයේ 2යි. එයාගේ n ඍණ 1 කියන්නේ 7 ඍණ 1. 7 ඍණ 1. මට මෙයාව තව සුළු කරගන්න පුළුවන් 8 වැඩි කිරීම 2 6 වෙනි බලය. දැන් ළමයි මේක සුළු කරලා එකපාරම උත්තරේ ගන්නවට වඩා මේ 8 කියන කෙනත් 2 බලයක් බවට පත් කරගන්න පුළුවන්. 8 කියන්නේ ළමයි 2 3 වෙනි බලය. ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. ඒ කියන්නේ 8 කියන්නේ 2 3 වෙනි බලය. 8 වෙනුවට 2 3 වෙනි බලය ලියා ගන්නවා. 2 6 වෙනි බලය ලියා ගන්නවා. ඔයාලා දන්නවා පාද සමාන බල දෙකක් ගුණ වෙනකොට මෙන්න මේ විදිහට පාද සමාන බල දෙකක් ගුණ වෙනකොට ඒගොල්ලන්ගේ දර්ශක එකතු වෙන්න ඕනි. ඒ කියන්නේ 2 3යි 6යි 9යි. උත්තරේ එන්න ඕනේ ළමයි 2 9 වෙනි බලය. අපි යනවා 22 වෙනි ප්‍රශ්නෙට. ළමයි 22 වෙනි ප්‍රශ්නේ දෙන්න ප්‍රස්තාර හා සම්බන්ධ එකක් ඔයාලට ඛණ්ඩාංග දෙකක් දීලා තියෙනවා. 0.8 අනිත් එක නා 2 4 ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්නලු. එක ඛණ්ඩාංගයක් ඔයාලට දීලා තියෙනවා ළමයි 0.8 අනිත් ඛණ්ඩාංගෙ දීලා තියෙනවා 2.4. ඉතින් ළමයි ඔයාලා දැනගන්න ඕනේ මේ ඛණ්ඩාංකේ එක ඉස්සෙල්ලා ලියන්නේ x අදාලාගේ පස්සේ ලියන්නේ y අදාලාගේ මෙතනත් ඉස්සෙල්ලා ලියන්නේ x අදාලාගේ පස්සේ ලියන්නේ y අදාලාගේ. අහන්නේ අනුක්‍රමණය. ළමයි අනුක්‍රමණය m කියන කෙනා සමාන වෙනවා y වෙනස බෙදීම x වෙනසට. මේක ළමයි ඔයාලගේ පොත්වල ගොඩක් වෙලාවල තියෙනවා y1 දින y2 x1 දින x2 වගේ බයිලයක්. එච්චර එකක් මතක තියාගන්න ඕනේ වෙනසක්. අඩු කිරීමක් කියන්නේ ළමයි වෙනසක්. ඒ නිසා හොඳටම ඇති අනුක්‍රමණය සමානයි y වෙනස බෙදීම x වෙනස කියලා මතක තියාගන්න එක. ඉතින් ළමයි ඛණ්ඩාංකවල ඔයාලගේ y ට අදාලාගයන් දෙකකුයි x අදාලාගයන් දෙකකුයි තියෙනවා. ඉතින් ඔයාලට අඩු කරගන්න පුළුවන්. මම මේ ඛණ්ඩාංකයෙන් මේ ඛණ්ඩාංකය අඩු කරනවා, මෙයාගෙන් මෙයාව අඩු කරනවා, මෙයාගෙන් මෙයාව අඩු කරනවා. මෙතෙන්ට අදාළ y වලගේ ළමයි 4යි අඩු කිරීම. මෙතෙන්ට අදාළ y වලගේ 8යි බෙදීම. මෙතෙන්ට අදාළ x වලගේ 2යි අඩු කිරීම. මෙතෙන්ට අදාළ x වලගේ 0යි. ඉතින් ළමයි 4 ඍණ 8 කියන්නේ y වෙනස, 2 ඍණ 0 කියන්නේ x වෙනස. 4න් 8ක් ඇත්තටම අඩු කරන්න බෑ. ඒ නිසා මම වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරලා වැඩි කෙනාගේ ලකුණ දානවා. වැඩි කෙනා 8 අඩු කෙනා 4. 8න් 4ක් ගියාම 4යි වැඩි කෙනාගේ ලකුණ ඍණ. බෙදීම 2 ඍණ 0 කියන්නේ ළමයි 2යි. ඉතින් ඔයාලා දන්නවා 4ට 2 ඒවා 2යි. ඒ කියන්නේ ඍණ 4ට 2 ඒවා ඍණ 2ක් එන්න ඕනි. ඒ කියන්නේ ළමයි අනුක්‍රමණය සමාන වෙනවා ඍණ 2ට. ඔයාලා මතක තියාගන්න ඕනේ මේ විදිහට ඛණ්ඩාංග දුන්නාට පස්සේ ඛණ්ඩාංගයේ ඉස්සෙල්ලාම ඉන්නේ x අදාලාගේ පස්සේ ඉන්න y අදාලාගේ මේක පාවිච්චි කරලා ඔයාලට x අගයන් දෙකක් සහ y අගයන් දෙකක් හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය කියන කෙනා සමාන වෙන්නේ y වෙනස බෙදීම x වෙනසට. ඉතින් y වෙනසක් අරගන්න පුළුවන් මේ එකක y ගෙන් අනිත් එකේ y අඩු කරලා x වෙනසක් හදාගන්න පුළුවන් එකක x ගෙන් අනිත් එකේ x අඩු කරලා. ඉතින් මේ වෙනස වල දෙක බෙදාගත්තට පස්සේ මට අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. අපි යනවා ළමයි 23 වෙනි ප්‍රශ්නෙට. ළමයි 23 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආරෝහණ පටිපාටියට සකස් කරන ලද දත්ත වැලක පළමු චතුර්ථකය 7 වන ස්ථානයේ පිහිටා ඇත. මෙම දත්ත වැලේ තියෙන දත්ත සංඛ්‍යාව කීයක්ද අහනවා. ඔයාලා දන්නවා ළමයි පළමු චතුර්ථකය Q1 ඉන්න තැන
පළමු චතුර්ථකය හොයාගන්න Q1 ඉන්න තැන හොයාගන්න මම පාවිච්චි කරනවා ළමයි 4න් එක වතාවක් n ධන 1 කියන සූත්‍රය. පළමු චතුර්ථකේ නම් ළමයි 4න් 1, දෙවෙනි චතුර්ථකේ නම් 4න් 2, තුන්වෙනි චතුර්ථකේ නම් 4න් 3. ඉතින් ළමයි පළමු චතුර්ථකේ ඉන්න තැන සමාන වෙනවා 4න් එක වතාවක් n ධන 1ට. ඔයාලා දන්නවා පළමු චතුර්ථකේ ඉන්නේ ළමයි 7 වන ස්ථානයේ. ඒ කියන්නේ 7 සමාන වෙනවා 4න් එක වතාවක් n ධන 1ට. ළමයි මෙතන n කියලා කියන්නේ සම්පූර්ණ දත්ත වැලේ තියෙන සංඛ්‍යා ප්‍රමාණය කියන එක. ඉතින් ළමයි මම n හොයාගත්ත කියන්නේ ඔක්කොම දත්ත ටික හොයාගන්න පුළුවන්. n හොයාගන්න නම් මේ වරහන තනි කරගන්න ඕනි. වරහන තනි කරගන්න මට ඉන්න කරදරකාරය බෙදීම 4 මේ පැත්තට එන්නේ ගුණ කිරීම 4ක් විදියට. 4 වරක් 7 ළමයි 28ක් එනවා. එතකොට 28 සමාන වෙනවා n ධන 1ට. ඉතින් ළමයි මම n කියන කෙනාව තනි කරන්න නම් දැන් මේ ධන එක මේ පැත්තට ගේනවා ඍණ එකක් විදියට. එතකොට n සමාන වෙනවා 28 ඍණ 1 කියන්නේ 27යි. සම්පූර්ණ දත්ත වැලේ ඉන්න ඕනේ ළමයි. සම්පූර්ණ දත්ත ප්‍රමාණය 27ක්. ඔයාලා මතක තියාගන්න ඕනේ ළමයි මේ සූත්‍රයෙන් හම්බෙන්නේ චතුර්ථකය නෙවෙයි චතුර්ථකයේ ඉන්න තැන. ඉතින් ළමයි පළමු චතුර්ථකේ නම් 4න් 1 දාගන්න ඕනි. දෙවෙනි චතුර්ථකේ නම් 4න් 2 දාගන්න ඕනි. තුන්වෙනි චතුර්ථකේ නම් 4න් 3 දාගන්න ඕනි. ඉතින් 4න් එක වතාවක් n ධන 1 සමාන වෙන්න ඕනි ළමයි 7ට. මොකද පළමු චතුර්ථකේ ඉන්නේ 7 වෙනි තැන නිසා n කියන කෙනාව උක්ත කරගත්තට පස්සේ මට හම්බ වෙනවා මේ දත්ත වැලේ තියෙන සම්පූර්ණ පද ප්‍රමාණය කොච්චරක්ද කියලා. අපි යමු ළමයි 24 වෙනි ප්‍රශ්නයට. ඉතින් ළමයි 24 වෙනි ප්‍රශ්නේ තියෙනවා ඔයාලට බීජීය භාග බෙදීමක්. ඔයාලා දීලා තියෙනවා 10යි b ගෙන් 3යි a බෙදීම 5යි b ගෙන් 9. ඉතින් සාමාන්‍ය භාගවලදී පාවිච්චි කරන සංකල්ප බීජීය භාගවලදී දානවා කියන එක ඔයාලා දන්න ඇත්තක්. ඉතින් ළමයි භාගයක් භාගයකින් බෙදෙනකොට වෙන්නේ පිටිපස්සේ ඉන්න භාග සංඛ්‍යාවේ පරස්පරයෙන් ඉස්සරහින් ඉන්න සංඛ්‍යාව ගුණ වෙනවා කියන එක. ඉතින් ළමයි පිටිපස්සේ ඉන්නේ 5යි b ගෙන් 9. එයාගේ පරස්පරය කියන්නේ උඩ යට මාරු වෙන්න ඕනි. 9න් 5යි b වෙන්න ඕනි. යට උඩට ගියා උඩ යටට ආවා. මේ විදිහට පරස්පරය ගන්නකොටම ළමයි මෙතන බෙදීමේ ලකුණ ගුණ කිරීමේ ලකුණට මාරු වෙන්න ඕනි. ඉස්සරහා ඉන්නේ 10යි b ගෙන් 3යි a කියන කෙනාම තමයි. දැන් ළමයි බෙදීමක් විදිහට ඉදපු කෙනාමම ගුණ කිරීමක් බවට පත් කරගත්තා. දැන් භාගයක් භාගයකින් ගුණ වෙනකොට වෙන දේ හරය හරයෙන් වැඩි වෙනවා ලවය ලවයෙන් වැඩි වෙනවා. හැබැයි එහෙම හරය හරයෙන් ලවය ලවයෙන් වැඩි කරන්න කලින් කැපෙන අවස්ථා ඉන්නවා නම් කපලා දාන්න ඕනි. මෙහෙම කැපෙන්නේ ළමයි උඩ සංඛ්‍යාව වලට යට සංඛ්‍යාව. ඉතින් බලන්න මේ 10ට 5 කැපිලා ගියාම යටට 2ක් එනවා. b ට b කැපිලා යනවා. මේ 3ට 9 කැපුණාට පස්සේ යට 3ක් එනවා. දැන් උඩ ඉන්නේ ළමයි ඒ විතරයි යට ඉන්නේ ළමයි දෙවරක් 3 මට හම්බ වෙනවා ළමයි 6ක්. උත්තරේ එන්නේ 6න් a. ඉතින් මේ ළමයි 24 වෙනි ප්‍රශ්නේ. අපි යනවා ගානේ අවසාන ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්නෙට. ඉතින් ළමයි ගානේ පේපරේ අවසාන ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිතිය ගණනක් තියෙන්නේ. ළමයි මෙන්න මේකේ මට කියනවා ECD වල අගය හොයන්නේ කියලා. ඉතින් ළමයි ඔයාලා බලන්න ඕනි ECD කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය හොයාගන්න ඕනේ. මෙන්න මෙයාව තමයි ඔයා හොයාගන්න ඕනේ. මෙන්න මෙයාව. ඉතින් ළමයි ඔයාලට පේන්න ඕනි මෙන්න මේ තියෙන්නේ සමාන්තර ආශ්‍රයක්. ඇයි මෙන්න මේ AB කියන පාදයට EC කියන පාදය සමාන හා සමාන්තර වෙලා තියෙනවා. මේ සමාන හා සමාන්තර වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ABCE කියන චතුරාශ්‍රය ළමයි සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕනි. ඉතින් මෙන්න මේ පාදයක් දික් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ බාහිර කෝණය. මෙයාට අදාළව මට හොයාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන කෝණය කොච්චරක්ද කියලා. ඇයි සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණවල එකතු අංශක 180ක් නිසා මෙයාව හොයාගන්න පුළුවන්. ඉතින් ළමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙලා තියෙන නිසා මෙන්න මේ කොණයට මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනි. මෙන්න මේ කොණයට මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනි. මේ ABCE කියන සමාන්තර ආශ්‍රය සලකුවට පස්සේ මේ කෝණයට මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනි. ඊළඟට ළමයි මෙන්න මේ සම්පූර්ණ ABCD කියන චතුරස්‍රය සලකුවට පස්සේ එයා වෘත්ත චතුරස්‍රයක්.
වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාට පස්සේ හම් වෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා මට මෙන්න මේ කෑල්ල හොයාගන්න පුළුවන්. ඉතින් පළවෙනි දේ ළමයි මම ඔයාලට රූපෙම පෙන්නනවා. මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන් සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණවල එකතු අංශක 180ක් නිසා මෙයාව හොයාගන්න නම් මම 180යි අංශක වලින් අඩු කරගන්නවා ළමයි. 100යි අංශක මට හම්බෙන්නේ 80යි අංශක. මම හේතුව ලියන්න ඕනි. සරල රේඛාවක කෝණ. සරල රේඛාවක කෝණ. එහෙනම් මෙතන කෝණය කීයක් වෙන්න ඕනද ළමයි? අංශක 80යි. ඉතින් ළමයි මෙතන කෝණය අංශක 80යි නම් මෙතන කෝණයත් අංශක 80ක් වෙන්න ඕනි. එහෙනම් මෙයා 80යි අංශක. හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. එහෙනම් ළමයි මෙයාත් අංශක 80යි. ඊළඟට මෙන්න මේ තියෙන ABCD කියන සම්පූර්ණ චතුරස්‍රය සැලකුවාට පස්සේ ඒ චතුරස්‍රයේ ශීර්ෂ හතරම ඉන්නේ වෘත්තයේ පරිධිය මත නිසා ළමයි මෙයා වෘත්ත චතුරස්‍රයක් බවට පත් වෙනවා. ඒ වෘත්ත චතුරස්‍රයේ මෙන්න මේ විදිහට පාදයක් දික් කරලා තියෙනවා. ඒ පාදයක් දික් කරාට පස්සේ ලැබෙන මෙන්න මේ බාහිර කෝණය සමාන වෙන්න ඕනි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ තඩි කෝණයට. මෙන්න මේ සම්පූර්ණ තඩි කෝණයට. එහෙනම් ළමයි අන්න ඒ තඩි කෝණය සමාන වෙනවා 100යි අංශක වලට. හේතුව වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ කියන කතන්දරේ. එහෙනම් ළමයි මොකද්ද මම කරේ? සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණ නිසා මේ කෝණය හොයාගත්ත අංශක 180 100ක් අඩු කරලා 80යි අංශක. මෙන්න මේ ABCE කියන්නේ සමාන්තරාශ්‍රයක් නිසා මෙයා සමාන්තරාශ්‍රයක් නිසා සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනි. ඒ නිසා ළමයි මෙන්න මේ කෝණ කොටස සමාන වෙන්න ඕනි අංශක 80යි සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. ඊළඟට මෙන්න මේ ABCD කියන සම්පූර්ණ තඩි චතුරස්‍රය දිහා බැලුවට පස්සේ ඒ තඩි චතුරස්‍රයේ ශීර්ෂ හතරම තියෙන ළමයි පරිධිය මත. ඒ නිසා එයා වෘත්ත චතුරස්‍රයක් බවට පත් වෙනවා. වෘත්ත චතුරස්‍රයක මෙන්න මේ විදිහට පාදයක් දික් කරාට පස්සේ ලැබෙන බාහිර කෝණය සමාන වෙන්න ඕනි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ තඩි කෝණය සමාන වෙන්නේ අංශක 100ට. දැන් ළමයි ඔයාලට මෙන්න මේ කෑල්ල හොයාගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල හොයාගන්න පුළුවන්. ඒ කෑල්ල ළමයි මේ සම්පූර්ණ එක 100ක් නම් මේ සම්පූර්ණ එක 100ක් නම් මේ කෑල්ල 80ක් නම් මෙයා 20ක් වෙන්න ඕනි. ඉතින් මම ඒකත් මෙන්න මේ විදිහට ඊතලයක් දාලා පෙන්න ගන්නවා ළමයි. එයා ECD කෝණය එකතු කිරීම. මේ කෑල්ල ඔයාලා හොයාගත්ත මේ ඉන්නේ 80යි අංශක සමාන වෙන්න ඕනේ. මේ සම්පූර්ණ කෝණය ඔයාලා හොයාගත්තා අංශක 100යි. අංශක 100යි. ඉතින් මෙයාව තනි කරන්න නම් මට ඉන්න කරදරකාරයා ධන 80 එහා පැත්තට යන්න කියලා. 80ක් විදියට. එතකොට ECD කෝණය සමාන වෙන්න ඕනේ 20යි අංශක වලට. මේ විදිහට ඔයාලට රූප සටහන තුලම මේ ගාන හදන විදිහ පෙන්න ගන්න පුළුවන්. ඉතින් ළමයි මේ තියෙන අපි කතා කරන අවසාන ගාන 2018 සාමාන්‍ය පෙළ විභාගයට ආපු පේපරේ ළමයි එක කොටසේ ඒ කොටස ප්‍රශ්න 25 මේ සම්පූර්ණ ප්‍රශ්න 25 හදන විදිය වැදගත් වෙන කොටසුත් එක්ක මම ඔයාලට කරලා දෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. මොකද අපි අලුතෙන් කරන වීඩියෝස් ඔයාලට ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඉතින් තා බොහොම පොඩි කාලයක් තියෙන විභාගයට පුළුවන් තරම් පාඩම් කරන්න පුළුවන් තරම් වැඩ කරන්න. ඔයාලා හැමෝටම ජය වේවා. මේක හා සම්බන්ධව තියෙන ප්‍රශ්න ඔයාලා මට පහළ comment section එකෙන් දාන්න. ඊළඟට මම අර කියපු links දෙක තුනක් මම පහළ description එකේ දාගෙන ඒවත් බලන්න. ජ්‍යාමිතිය කොටස් වල සහ සමහර කොටස් වල දේවල් ඒ දේවල් බලන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. ජය වේවා. පුළුවන් තරම් වැඩ කරන්න උත්සාහ කරන්න.